පුරාණ තාක්ෂණය යටතේ මේ දේශන මාලාව තුළදී අපි ඔබ සඳහා ඉදිරිපත් කරන මේ දේශනය මගින් ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධ ඉතිහාසයක්, ඒ ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධ වූ තාක්ෂණයක් පිළිබඳ කරුණු අන්තර්ගත කරලා මේ දේශනයේදී ඒ සාම්ප්‍රදායික තාක්ෂණ ක්‍රමවේද ඉදිකිරීම් කටයුතු වලදී කොයි ආකාරයට භාවිතා කරලා තියෙනවද කියන කාරණය පෙන්වලා දෙන්න උත්සාහ කරනවා. ලංකාවේ ගොඩනැගිලි ඉදිකිරීමේ සමාරම්භක අවධිය අපිට හඳුනාගත හැකියාව ලැබෙන්නේ ප්‍රාග්ඓතිහාසික අවධියේ. ප්‍රාග්ඓතිහාසික අවධිය තුලදී මූලික වශයෙන් මිනිස්සු ස්වභාවික පරිසරයේ තියෙන ගල් ගුහා ආශ්‍රිත ජීවත් වූ බව අපි කවුරුත් දන්නවා. නමුත් මේ ශ්‍රී ලංකාවේ මධ්‍යශිලා මානවයා යම් ආකාරයකට මේ ගුහාව තුල ජීවත් වෙන ගමන් ඉදිකිරීම කරන්න උත්සුක වූ අවස්ථාවන් අපි හඳුනා ගන්නවා. මේ ස්වභාවික පරිසරයේ ජීවත් වෙන මානවයින්ට ස්වභාවික පරිසරය විසින්ම නිර්මාණය කරලා තියෙන ස්වභාවික ගුහා, එහෙම නැත්නම් ගුහා පියැසි තුල තමයි අවුවෙන් වැස්සෙන් ආරම්භ වීම සඳහා මේ මානවයා සිටියේ. ඔහු දඩයම මූලික කරගත්ත, මත්ස්‍ය දඩයම සිදු කරපු, ඒකම පළමුල් ආහාරයට ගත්ත ජන කණ්ඩායම. ඒ කණ්ඩායම පරිසරය එක්ක ගැටීමෙන් තමයි හැමනිතරම ජීවිකාව අරගෙන ගියේ. එවුන්ගේ ප්‍රධාන ආහාරය සත දඩයම නිසා පවුලේ පිරිමි අය නිතරම දඩයම සඳහා යොමු වුණා. එතනදී කාන්තාව සහ දරුවන් මේ ගුහාව තුල ආරක්ෂාව සඳහා කියලා ඔවුන් මේ වනය තුළට ප්‍රවේශ වෙලා තමයි මේ සත දඩයම සිදු කරේ. එවැනි ආකාරයට මේ ගුහාව තුළ ගත කරන සිය පවුල විවිධ රුදුරු වනසතුන්ගෙන් වෙන හානිවලට ලක්වෙච්ච අවස්ථාවක් තියෙන ඇති. එවැනි අවස්ථා තියෙන නිසා මේ ආදීතම මානවීන් මධ්‍යශිලා යුගයේ ජීවත් වෙච්ච මේ ගුහාව තුළට ආවරණයක් සකස් කිරීමට උත්සුක වූ අවස්ථා කිහිපයක් අපි ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික ගුහා කැණීම් තුලින් හඳුනා ගන්න ලබනවා. ඒ අතරින් අපිට මේ සුවිශේෂම ලෙනක් විදියට කුරුවිට තියෙන බටදොඹ ලෙන පෙන්වලා දෙන්න පුළුවන්. මේ ලෙනේ ආචාර්ය සිරාන් ධර්ණියකර සිදු කරන ලද කැණීම් වලදී ඔහු හඳුනාගෙන තියෙනවා ජනමාස 52කදී මානවයින් මේ මුල් ඉදිකිරීම කිරීමට කරන ලද උත්සාහයන් දෙකක්. එකක් හඳුනාගන්නේ ක්‍රිස්තු පූර්ව 1618 ඇති පස්තට්ටුවකින් මේ ස්වභාවික ලෙන තුල වැටිලා තියෙන පාෂාණ කොටස් එකතු කරලා මඩමැටි වතුරෙන් මඩමැටි එකතු කරලා මේ බැම්මක් බඳින්න මේ මිනිස්සු උත්සාහ කර එක් අවස්ථාවක් ඔහු හඳුනාගෙන තියෙනවා. මේක තවත් අවස්ථාවක් ධර්ණීගල විසින්ම හඳුනාගෙන තියෙනවා ක්‍රිස්තු පූර්ව 12500ට ඇති පස්තට්ටුවක් තුල තිබිලා. මේකෙදි මූලික බැම්මක් නිර්මාණය කරන්න මේ ස්වභාවික පාෂාණ උපයෝගී කරගෙන මැටි පාවිච්චි කරලා මේ මිනිස්සු දරපු උත්සාහයක් හඳුනා ගන්නවා. මේක තමයි ශ්‍රී ලංකාවේ ආදීතම පෙදරේරු තාක්ෂණය පිළිබඳ අපිට හඳුනාගත හැකි නිදර්ශනය වෙන්නේ. ඒකට මේ නිදර්ශනය මත පැහැදිලිව අපිට පේනවා මීට පෙර ජීවත් වෙච්ච මිනිස්සු මේ ඉදිකිරීම කරන්නත් කලින් සමහර විට මේ ගුහාව ඉදිරිපසින් කැලේ තියෙන ශාකවල කොටස් ගෙනල්ලා, එහෙම නැත්නම් මේ ගස්වල කඳන් කෑලි ගෙනල්ලා මේ තම පවුල රැක ගැනීම සඳහා, එහෙම නැත්නම් මේ කුටුම්බයේ ආරක්ෂාව සඳහා යම් ආකාරයකට ගුහා ආවරණ සකස් කරන්න උත්සාහ කරන්න ඇති. නමුත් මේ තත්ත්වය ස්ථිරසාර නොමැති නිසා තමයි ඔවුන් මේ ස්වභාව පරිසරයේම තියෙන පාෂාණ මැටි මඩත් එකතු කරලා කලවම් කරලා බැම්මක් බඳින්න කරපු උත්සාහයක් අපිට හඳුනාගත හැකි වන්නේ. ප්‍රාග්ඓතිහාසික යුගයේ අපි මේ සරල මැඩමැටි නිර්මාණයෙන් පස්සේ ඉදිකිරීම් ක්‍රමවේදයේ පූර්ව වෙනසක් අපි දකිනවා ලෝක තාක්ෂණයට අවතීර්ණ වන පූර්ව ඉතිහාසය තුලින්. පූර්ව ඉතිහාසයේ ඉදිකිරීම් සම්බන්ධ කාරණා දෙකක් පිළිබඳ මෙතනදී සාකච්ඡා කරන්න අපිට පුළුවන්. එක කාරණයක් තමයි නිවාස ඉදිකිරීමේ පැරණි තාක්ෂණය කොහොමද තිබුණේ කියන එක. අනිත් කාරණය තමයි මේ මිනිස්සු මිය ගියයින් පස්සේ මේ භස්මාවශේෂ තැන්පත් කරලා සොහොන් සකස් කිරීමේ තාක්ෂණය. මේ දෙකම අපිට ඉදිකිරීම් තාක්ෂණයේ විදිහට එහෙම නැත්නම් ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධව කතා කරන්න පුළුවන්.
අපි දන්නවා ස්වභාවික පරිසරයේ මේ මිනිස්සු සිදු කරන නිර්මාණ ඕනෑම නිර්මාණයක් අපි වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් විදිහට හඳුන්වනවා. එතකොට ඒ නිසා අපට මේ ඉදි කරලා තියෙන සෑම දෙයකම යම්කිසි තාක්ෂණික ක්‍රමවේදයක් පිළිබඳ සොයාගත හැකි ලක්ෂණ රාශියකුත් තියෙනවා. ඒ පිළිබඳව තමයි මුලින්ම අපි අවධානය යොමු කරන්නේ. පූර්ව ඉතිහාසයේ පැරණිතම ඉදිකිරීම් සාධක පිළිබඳ අපිට හම්බෙන්නේ මේ මැටි ඔරු සුසාන සම්බන්ධයෙන්. ක්‍රිස්තු පූර්ව 2400 තරම් ඈත ඉතිහාසය තුළදී මේ මැටි ඔරු නිර්මාණය පිළිබඳ තාක්ෂණික ක්‍රමවේදයක් මේ මිනිස්සු දැන සිටි බව බෙරගල කලපහනවත්ත කැණීමේදී තහවුරු වෙලා තියෙනවා. ඊට පස්සේ රංජමඩම කලටුවාව හතර භාගේ හල්දුම් මුල්ල නිකවල මුල්ල රුවන්වැල්ල එක්කම අපිට තවත් ස්ථානයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන් හලාවත දුම්මල සූර්ය ආදී ස්ථානවලිනුත් මේ මැටි ඔරු සුසාන හම්බෙලා තියෙනවා. එතකොට මේක නිර්මාණය කිරීමේදී මේ පූර්ව ඓතිහාසික යුගයේ සිටපු මිනිස්සු මිනිසාගේ ශරීරයේ ප්‍රමාණයට වඩා තරමක් විශාල ආකාරයේ වලක් පොළවේ හරාගෙන තියෙනවා. ඒ හරාගත්ත වලට මඩ මැටි පතුරු වශයෙන් එකතු කරලා මේ බදාමයක් එහෙම නැත්නම් කුස්ලූරයක් ඒකට එකතු කරලා මේ ඔරුව නිර්මාණය කර ගැනීම අපිට හඳුන්වන්න පුළුවන්. මේ මැටි ඔරු නිර්මාණයේ අපි මේක දකින්නේ පෙදරේරු තාක්ෂණයක් විදියට. මේ මැටි ඔරුව රංචමඩමින් හම්බෙච්ච මැටි ඔරුවක්. ඔබට මේකේ පැහැදිලිව පෙනෙනවා මේ මැටි ඔරුවේ බිත්ති සකස් කිරීමේදී මැටි පතුරු එකිනෙක සම්බන්ධ කරලා බදාමයකින් එහෙමත් නැත්නම් මේක බන්ධන මාධ්‍යකින් එකතු කිරීමක් සිදු කරලා තියෙනවා. මේකෙන් පැහැදිලි වෙන කාරණය තමයි මේ මැටි පතුරු සමහර විට ඉස්සරින් නිර්මාණය කරගෙන වියලා ගත්තයින් පස්සේ තමයි මේ සුසානේ සොහොන් ගැබ සකස් කිරීම සඳහා බදාමයක් පාවිච්චි කරලා මේක සකස් කරන්නේ. ඒකට මේ තාක්ෂණික ක්‍රමවේදය පිළිබඳව යම් ආකාරයට මේ මිනිසුන්ගේ අවබෝධයක් තිබුණා මඩ මැටි ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගත හැකි ආකාරය පිළිබඳ. ඒක තමයි මේ ආදීතම ඉතිහාසය තුලින් අපිට හඳුනා ගන්න හම්බෙන පැරණි තාක්ෂණික ක්‍රමයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. මේ ළඟ දර්ශනයක් ඒ සුසානේම ඔබට පැහැදිලි වෙනවා මේ පතුරු සුසානේ ඉදි කරන්න එහෙම නැත්නම් මේක ගඩොලක් කියලාත් අපිට උපකල්පනය කරන්න පුළුවන්. ටිකක් ඕවල් ආකාරයේ හැඩයකට තියෙන මේ මැටි පිටක් සකස් කරගෙන වියලා ඊට පස්සේ එකිනෙක මැටි පතුරු ටික බදාමයක් මගින් මේ කුස්තූරයක් සහිතව මැටි බදාමයේ මගින් එකිනෙක සම්බන්ධ කරලා මේ සුසානේ බිත්තිය නිර්මාණය කර ගැනීම තමයි සිදු කරලා තියෙන්නේ. මේ පෙදරේරු තාක්ෂණය අපි දකින්නේ පස්සේ කාලේ අපේ ගොඩනැගිලි ඉදිකිරීමේ ඉතිහාසය තුළදී විශේෂයෙන් විවිධ බදාම් වර්ග භාවිතා කරමින් දියුණු තත්ත්වයට පත්වෙච්ච එකක්. එතකොට ඒකේ මූලය තමයි මෙතනදී මූලික වශයෙන් අපි හඳුනා ගන්නු ලබන්නේ. ඊගව කාරණේ තමයි අපිට මේ ඉදිකිරීම් තාක්ෂණයට සමගාමීව මඩමැටි පාවිච්චි කරලා ඉදි කරලා තියෙන තවත් විශේෂයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් නිවාස. එතකොට මේ නිවාස ආකෘති දෙකකින් පූර්ව ඓතිහාසික යුගයේ මිනිස්සු ඉදි කරලා තියෙනවා. ඒ තමයි වෘත්තාකාර හැඩයෙන් තියෙන නිවාසත් ඍජු කෝණාශ්‍රාකාර හෝ දිගුහතරස් එහෙම නැත්නම් චතුරස්‍රාකාර නිවාසත් විදිහට ඉදි කරලා තියෙනවා. ඒ පිළිබඳ සාධක අපිට අනුරාධපුර ඇතුල් නගරයෙන් සහ උඩරංචා මඩමෙන් හම්බෙලා තියෙනවා. ඇතුල් නගරයේ සිදු කරන ලද කැණීම් වලදී විශේෂයෙන් AG 85 අනුරාධපුර ගෙඩියේ 1985 වර්ෂයේ සිදු කරන ලද කැණීමෙත් ASW 88 අනුරාධපුර සල්ගාවත්ත 1988 සිදු කරලා තියෙන කැණීමනොත් මේ වර්ග දෙකටම ආйти නිවාස හඳුනාගෙන තියෙනවා. මතු පිට පොළොව මට්ටමේ ඉඳලා අඩි 25කට වඩා ගැඹුරු මට්ටම් වලදී හම්බෙන මේ නිවාසවල ආකෘතිය අපි බැලුවහම ඒක පැහැදිලි වෙනවා කටුමැටි වරිච්චි සහිතව ඉදිකර නිවාස තමයි මේ භාවිතා කරලා තියෙන්නේ කියලා. ඒකට ආරම්භයේදී සුසාන ඉදි කරන්න ක්‍රිස්තු පූර්ව 2400 තරම් ඈත කාලයක විසු මිනිසු
මඩමැටි නිර්මාණය කරලා සොහොන් ගර්භ හදාගත්තා වගේම ඊට පස්සේ මඩමැටි පාවිච්චි කරලා ඒවා මැටි ගුලි යොදාගෙන වරිච්චි බැඳලා ගෙවල් නිර්මාණය ආරම්භ කරලා තියෙනවා. මේ ඡායාරූපයේ දකුණු පස ඡායාරූපයේ යට කොටසේ වෘත්තාකාර හැඩයට තියෙන කුඩා කුඩා සිදුරු ටික මේ ගෙබිමක ලක්ෂණ පෙන්වන සාධක විදියට SW88 කැණීමේදී හඳුනාගෙන තියෙනවා. මේ තියෙන්නේ උගන්ඩාවේ තියෙන සුසානය. මේ උගන්ඩාවේ තියෙන මේ සුසානය ඉදිකිරීමේ ක්‍රමවේදය තමයි මේ පූර්ව ඓතිහාසික මිනිස්සුත් පාවිච්චි කරේ. මේකෙන් මාට ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ මේ දැව සිටුවීමේ ක්‍රමවේදය. ඔබට පැහැදිලිව පේනවා මේ සුසානයේ වටා මේ දැව ඉදි කරලා තියෙන ආකාරයට. මෙන්න මේ ආකාරයට දැව සිටුවලා ඒ දැව වටා වරිච්චි ලී ගැට ගහලා ඒකට මැටි ගුලි ඔබලා මේ වරිච්චි බිත්ති සකස් කර ගැනීම තමයි අපේ රටේදී සිදු කරේ. නමුත් මේකෙදි එහෙම කරලා නැහැ. මම මේක උදාහරණයක් විදිහට ඔබට පැහැදිලි කරන්න දැම්මේ මෙන්න මේ ආකාරයට තමයි කණු සිටුවීම සිදු කරන්න ඇත්තේ කියන එක ඔබට පැහැදිලි කිරීම සඳහා. ඒකට කටුමැටි වරිච්චි නිවාසයක් ගත්තාම මේ ආකාරයේ නිවාස ආකෘතියක් තියෙන්න ඇති කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒක වෘත්තාකාර ආකාරයට නිර්මාණය කරගෙන තියෙන්නේ. විශේෂයෙන් කේතුකාකාර වහලක් පිදුරු හෝ ඉලුක් හෝ මාන වැනි ශාකපත්‍ර මගින් සෙවිලි කරලා මේ මිනිස්සු මේ ගම ක්‍රියාත්මක කරන්න ඇති කියලා උපකල්පනය කරන්න පුළුවන්. විශේෂයෙන් ප්‍රාග්ඓතිහාසිකයෝගේ වගේ නෙමෙයි මේ පූර්ව ඓතිහාසික සංස්කෘතියේ මිනිසුන් ග්‍රාමීය සංස්කෘතියක් ක්‍රියාත්මක කරන නිසා මේ වැනි ඉදිකිරීම් ක්‍රමවේදවලට පරිවර්තනය වෙන්න ඇතැයි අපට උපකල්පනය කරන්න පුළුවන්. මේ ආකාරයේ නිවාස ආකෘති මෙන්ම චතුරස්‍ර ආකාරයේ නිවාස ආකෘතිත් මේ පූර්ව ඓතිහාසික යුගයේ මිනිසුන් සකස් කරගෙන තිබෙන බව මැටි පාවිච්චි කරලා අපිට පෙන්වලා මේ නිවාසය ගත්තාම මේකෙන් පැහැදිලි වෙනවා කටුමැටි වරිච්චි නිවාසයක් කොහොමද ඉදි කරන්නේ කියන කාරණේ. මෙතන තියෙන්නේ චතුරස්‍රාකාර එහෙම නැත්නම් දිගු හතරයි ඍජු කෝණාස්ත්‍රාකාර නිවාසයක්. මේ නිවාසයේ සකස් කිරීමේදී දැව කඳන් සිරස් අතට සිටුවලා තිරස් අතට වරිච්චි බැඳීම සිදු කරලා තියෙනවා. ඒ වරිච්චි මැටි ගුලි ඔබලා තමයි මේ වරිච්චි බිත්ති සවිමත් කරලා තියෙන්නේ. ඊට පස්සේ නැවතම මැටි මැදලා මේ ඉදිරිපස බිත්තිය බැලුවාම ඒක සකස් කර ගැනීමක් සිදු කරලා තියෙනවා. මේ වහලත් සරල දේවල් පාවිච්චි කරලා නිර්මාණය කරලා තියෙන්නේ. වහලේ තියෙන්නේ ඉලුක් කොළ සෙවිලි කරලා ඉලුක් කොළ පාවිච්චි කරලා සෙවිලි කරපු වහරක්. ඒතර මෙවැනි ආකාරයේ තාක්ෂණික ක්‍රමවේදවලට ප්‍රවේශ වීමට මේ ඈත ඉතිහාසයේ සිටපු මිනිස්සු උත්සාහ කිරීම තමයි අපි මේ තාක්ෂණික ඉදිකිරීම තුළ ගොඩනැගිලි ඉදිකිරීම තුළ තාක්ෂණයේ ආරම්භය සහ ඒ විකාශනය සම්බන්ධ අධ්‍යයනය කිරීමේදී අපට වැදගත් වෙන්නේ. ඊළඟට අපිට වැදගත් වෙන කාරණයක් තමයි දැන් මඩමැටි නිර්මාණය කරගෙන මේ ආකාරයට ගෘහ සහ සොහොන් ඉදි කරා වගේම පූර්ව ඓතිහාසික යුගයේ මිනිසුන්ගේ වාස්තු විද්‍යාවේ ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධ කොටස තුලදී අපිට හඳුනාගත හැකි තවත් පියවරක් තමයි පාෂාණ පාවිච්චි කිරීම. මේ පාෂාණ පාවිච්චි කරලා ඔවුන් නිවාස සැදුවේ නැහැ. පාෂාණ භාවිතා කරලා ඔවුන් නිර්මාණය කරේ විශේෂයෙන්ම සුසාන. මේ සුසාන ආකෘති ගණනාවක් පාෂාණ පාවිච්චි කරලා නිර්මාණය කරගෙන තියෙනවා. මේ පාෂාණ සමහර ඒවා කඳු පර්වත වලින් ස්වභාවිකවම පිපුරුමට ලක් වෙලා පූර්ව විදියට තල්ලු වෙලා තිබිච්ච මොවුන් රැගෙන ඇවිල්ලා තියෙනවා. සමහර අවස්ථාවලදී මේ ඡායාරූපයේ දකින ආකාරයට අර ගල් කූඤ්ඤ සලකුණු යොදලා මේ ගල් කඩලා පර්වතයෙන් විභේදනය කරලා සුසාන සකස් කරන්න ගෙනපු අවස්ථා අපිට හඳුනාගන්න. මේ තියෙන ගල් පුවරුවත් කොක්කැබේ මෙගලිතික සුසානයේ දකින්න ලැබෙන ගල් පුවරුවක්. මේක ඉතාමත්ම පැහැදිලි වෙනවා මේ වටා තියෙන අර චෙසිල්ස් මාක් එහෙමත් නැත්නම් ගල් කූඤ්ඤ සලකුණු සිදුරු විදලා මේ පාෂාණය වෙන් කරගෙන තියෙන ආකාරය පැහැදිලිව හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ස්වභාවික පාෂාණ පුවරු මෙන්ම මේ ආකාරයෙන් විභේදනය කරලා පාෂාණ පර්වතයෙන් ගෙන ආපු පාෂාණ පුවරු මේ පූර්ව ඓතිහාසික යුගයේ සුසාන ගර්භ ඉදිකිරීම සඳහා ඉදිකිරීම් ක්‍රමවේදයක් ලෙස ඒ කාලේ ජීවත් වෙච්ච මේ පෙදරේරුව පාවිච්චි කරලා තියෙනවා. මේ දකින්නේ ඒ ගල් කූඤ්ඤ මීට පෙරත් ඔබ මේක දැකලා තියෙනවා. මේ ගල් කූඤ්ඤ තමයි යොදාගන්නේ අර පාෂාණ විභේදනය කිරීම සඳහා. අනුරාධපුර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියලා තියෙන මේ ගල් කූඤ්ඤ
පුරා විද්‍යා කැණීම් මගින් අනාවරණය කරගත්ත ගල් කුණ්‍ය විදියට පෙන්වලා දෙන්න පුළුවන්. පූර්ව ඓතිහාසික යුගයේ සොහොන් ඉදිකිරීමේදී සොහොන් ආකෘති ගණනාවක් තියෙනවා කියලා මම ඔබට පැහැදිලි කරා. එයින් එක් ආකෘතියක් තමයි ශිලාමංජුසා සුසාන. ගල් පෙට්ටියක් ආකාරයට නිර්මාණය කරලා තියෙන සුසාන. තවත් මෙගලිතික සුසාන විශේෂයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් ශිලා මණ්ඩල සුසාන. ගල් ගොඩක් ඉදි කරලා සකස් කරලා තියෙන සුසාන කේතුවක් ආකාරයට. තවත් සුසාන විශේෂයක් තමයි ශිලා කේතුක සහ ශිලා මණ්ඩල. මේ දෙක වර්ග දෙකක්. ශිලා කේතුක ගල් ගොඩක් එකට උස් වෙන්න කේතුවක් ආකාරයට සකස් කරලා තිනවා. ශිලා මණ්ඩලයේදී ගල් රවුමක්, බෝල ගල් රවුමක් සොහොන වටා නිර්මාණය කරලා සුසානය සකස් කරලා තියෙනවා. ඊට අමතරව ශිලා පෙළ සුසාන. මෙන්න මේ ආකාරයේ සුසාන ආකෘති ගණනාවක් මාධ්‍යමය විදියට ගල් පාවිච්චි කරලා මේ යුගයේ ඉදි කරලා තියෙනවා. ඒකෙදි මේ අය මේ ගල් ප්‍රවාහනය කිරීම සඳහා ගොඩක් වෙලාවට රෝල් කොට එහෙම නැත්නම් ශාකවල කනන් කොටස් යොදලා ඒක මත ගල් පුවරුව දාලා මිනිස්සු කීප දෙනෙක් එකතු වෙලා ඇදගෙන ඇවිල්ලා මේක සිටුවීමේදී සාරණ ලද වලට ඒක දාලා මේ නිර්මාණ ඉදි කිරීම කරන්න නැති කියලා පෙන්වලා දෙන්න පුළුවන්. මේ ඡායාරූපයේ දකින ආකාරයට රැගෙන එන ගල පොළොව මත සිටුවීම සිදු කිරීම සිදු කරනවා. ඒ ආකාරයට හතර පැත්තේම ගල් හතර සිටුවීමෙන් අනතුරුව සුසානේ උසට පස් පුරවලා ඊට පස්සේ මේක ඇතුලේ බරණි තැම්පත් කරලා ඒ පියන් ගලකින් මේ සුසානේ වහලා තියෙනවා. පියන් ගල ගෙනීමේදී මේ දෙපසින් පස් කන්දක් විදියට මේක සකස් කරලා මේ බර ඇදගෙන යාම ක්‍රමවේදය තව දුරටත් දියුණු කරලා මේ විදියට රැගෙන එන්නේ නැති කියලා අපිට පුළුවන්. ඒ ආකාරයට නිර්මාණය කර සොහොන් ගර්භයක හරස් කඩක් අපි ගත්තොත් මෙවැනි ආකාරයට නිර්මාණය කර තියෙන්නේ නැති කියලා අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒකට මේකෙදි අපිට පැහැදිලි වෙන තාක්ෂණය තමයි මේ ගල් හතරක් සිරස්ාකාරයට සිටුවලා තිරස්ාකාරයෙන් ගල් පුවරුවක් වහලා මේ සුසාන ගර්භය අවසන් කිරීම. ඒකට මේක මිනිස්සු හිතාමතා කරන ලද ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයට අයිති සුසානාපී සුසානාශ්‍රිත වාස්තු විද්‍යාවත් ඒවා ඉදිකිරීමට පාවිච්චි කරලා තියෙන තාක්ෂණික ක්‍රමවේද විදියටත් අපි දකිනවා. විශේෂයෙන්ම මේ සුසාන ඉදිකිරීමේදී ශිලා මංජුසා සුසාන ඉදිකිරීම සඳහා ඔවුන් පාවිච්චි කරලා තියෙන ස්වස්තික ආකාරයට. ඒ කියන්නේ එක ගලක් අනෙක් ගල තල්ලු වීම වළක්වලා ඒක රැඳී සිටින ආකාරයට සොහොන් ගර්භ නිර්මාණය කරගෙන තියෙනවා. තව ඒවා තියෙනවා ඍජු කෝණාශ්‍රාකාරයට. තව ඒවා තියෙනවා චතුරස්‍රාකාර ආකාරයට. මේ සියලුම නිර්මාණ මේ ආකාරයෙන් ඉදි කරලා තියෙන්නේ ලිස්සායාම පාලනය කරලා සොහොන් ගැඹ ගරා වැටීම වළක්වලා ඒක ස්ථාවරව තබා ගැනීම සඳහා. ඊගාවට අපි මෙගලිතික සුසාන ආකෘතිය අතර දකිනවා මේ ශිලා මංචක කියන සුසාන විශේෂය. ඉංග්‍රීසියෙන් මේකට ඩෙල්මොනොයිඩ් සිස්ට් විදිහට හඳුන්වනවා. පොළොව මත විශාල ගල් පුවරු සිරස් අතර හිටවලා ගල් ගෙයක් ආකාරයට උඩිනුත් විශාල ගල් පුවරු දාලා සකස් කරගෙන තියෙන මෙවැනි සුසාන. මේ සුසානේ හතර පැත්තම වහලා තියෙන්නේ. සුසාන බරණිය දකින්න හම්බෙන්නේ මේ නිර්මාණය ඇතුළේ. එතකොට මෙවැනි නිර්මාණ ඉන්දියාව වගේ රටවල් වල විශාල වශයෙන් දැකගත හැකිවත් අපේ රටේ මෙවැනි නිර්මාණ ඉතාමත්ම දුර්ලභ ආකාරයෙන් තමයි තියෙන්නේ. මේ ඔබ දකින නිර්මාණය තියෙන්නේ රඹුක්කන පදවිගම්පොළ ප්‍රදේශයේ. මීට අමතරව මේට වඩා කුඩා මේ දොල්මන් ආකෘතිය විය හැකි සුසාන කිහිපයක් අපි හඳුනා ගන්නවා මධ්‍ය ආණ්ඩුවේ නිම්නයේ දිවුල්වැව ප්‍රදේශයනොත් ඒකම වාහල්කඩ ප්‍රදේශයනොත් ඒකම ගල් ඇඳ කටුව කියන ප්‍රදේශයනොත් මේ ක්‍රමවේදයම මේ තාක්ෂණයම පාවිච්චි කරලා මේක නිර්මාණය කරලා තියෙනවා. ඒකට මේ ගල් ගයක් ආකාරයට මේ ශිලා මංචක සුසානය ඉදි කිරීම සඳහා විශේෂයෙන්ම ගල් පුවරු එකිනෙක වෑද්දීමේදී ඔබට පැහැදිලි වෙනවා මේ ඉදිරිපස සිරස් අතර සිටුවා තියෙන ගල් පුවරුවේ යකඩ තාක්ෂණය පාවිච්චි කරලා කැපුමක් එහෙම නැත්නම් කට්ටයක් සකස් කරගෙන තිනවා මේක ආවරණය කර ගල ඇතුළට පෙරලීම සහ පිටතට පෙරලීම වැළැක්වීම සඳහා. එතකොට මේ තාක්ෂණික පියවරවල් පිළිබඳ මේ පූර්ව ඓතිහාසික යුගයේ මිනිසුන් ඉතා හොඳින් විමර්ශනය කිරීමක් සිදු කරලා තියෙනවා. මේ තියෙන්නේ ශිලා මංජුසා සුසාන ආකෘති දෙකක්.
ඔබ ඉහළින් දකින්නේ චතුරස්‍රාකාර ආකෘතියකට ගල් පෙට්ටිය නිර්මාණය කර ගැනීමත් පල්ලෙහායින් දකින්නේ ස්වස්තික ආකාරයට මේ ගල් පෙට්ටිය නිර්මාණය කර ගැනීමත් සිදු කරලා තියෙන ආකාරය. මේ ක්‍රමවේද දෙක තුලින්ම පැහැදිලි වෙන්නේ මේ සුසාන ගර්භ තල්ලු නොවි හොඳින් ආරක්ෂා වෙලා තිබීම. ඉබ්බන් කට්ටුවේ අපිට මේ හම්බෙන සුසාන දෙකක් තමයි මේ ඡායාරූපේ දෙකෙන් ඔබට පෙන්වලා තියෙන්නේ. මේ යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු යකඩ තාක්ෂණයේ උපරිම වශයෙන් පාවිච්චි කර බවට සාධක අපිට තම්මැන්නා ගොඩැල්ල සුසානයෙන් හම්බෙනවා. මේ තම්මැන්නා ගොඩැල්ල සුසානයේ ඉතා විශාල ශිලා කවයක් අපිට හම්බෙනවා. ශිලා මෙල්ල කිරීම සඳහා ලෝහ තාක්ෂණය ඉතා හොඳින් පාවිච්චි කරලා ටොන් ගණනාවක් බර මෙම නිර්මාණය සිදු කරන්න ඇත්තේ කුමකටදැයි යන්න පිළිබඳ මතවාදයකුත් අපිට තියෙනවා. බොහෝ විට මෙය මිනිසෙකු මිය ගිය පස මේ ස්ථානයට ගෙනල්ලා ආදාහනය කිරීම හෝ එහෙමත් නැත්නම් ඒ මනුස්සයාගේ අස්ථි අවශේෂ හෝ භස්මාවශේෂ ලබා ගැනීමට පෙර අවමංගල චාරිත්‍රය ඉටු කිරීම සඳහා මෙම නිර්මාණය භාවිතා කළාදැයි අපිට සැකයක් තියෙනවා. කෙසේ වෙතත් මෙවැනි නිර්මාණ දෙකක් මේට වඩා කුඩා නිර්මාණයක් සහ මෙම නිර්මාණයක් මේ තම්මැන්නා ගොඩාල සුසානය තුල තිබීම සුවිශේෂ වෙනවා. මේ ආකාරයට මුල් ඉතිහාසය තුල පූර්ව ඉතිහාසය තුල මේ ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධ සමාරම්භක අවස්ථා අපට නිවාස සහ සුසාන ආශ්‍රයෙන් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඊට පස්සේ අපි පිවිසෙනවා මුල් ඉතිහාසයට. බෞද්ධ ආගම මෙරට සම්ප්‍රාප්ත වන කාලේ මුල් ඉතිහාසය තුලදී ගොඩනැගිලි ඉදිකිරීමේදී අපට විශාල වශයෙන් ස්මාරක සහ ආරාම පිළිබඳ සාධක විශාල ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා. එතකොට මේ ස්මාරක අතර ස්තූප විශේෂ වෙනවා. ඒකම ගොඩනැගිලි අතර විවිධ ගොඩනැගිලි රාශියක් මේ යුගය තුලදී නිර්මාණය වීම ආරම්භ වෙනවා. මේ කාරණය තුලදී අපිට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ ආරම්භයේදී ලෙන්නාශ්‍රිත ඉදිකිරීම් ක්‍රමවේදය තුල ඉතා පැහැදිලි ලෙසම ගුහා කටාරයක් පමණයි තියෙන්නේ. පසු කාලීනව මේ ගුහා කටාරය ඇතුළ ඉඩ තමන්ට අවශ්‍ය ලෙස කළමනාකරණය කර ගැනීම සඳහා ඉදිරියට පියස්සක් සකසා ගැනීම සඳහා වහලක් සකස් කර ගැනීම අපි දකිනවා මේ ගොඩනැගිලි ආශ්‍රයෙන්. ඒ වගේදී පාවිච්චි කරලා තියෙන තාක්ෂණික ක්‍රමවේද සරල මට්ටමේ සිට දියුණු මට්ටම දක්වා මේ ගුහා ආශ්‍රිත වාස්තුවිද්‍යාව අධ්‍යයනය කිරීමේදී අපිට දැක ගන්න හැකියාව ලැබෙනවා. එක්කම මේ ගුහා ආශ්‍රිතව ඉදිවන ලෙන් ආරාම පද්ධතියත් සමගාමීව ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ ඇසුරෙන් ස්තූප ඉදිකිරීමේ තාක්ෂණය ස්තූපාරාමයේ ඉදිකිරීමේ සිට අපිට දැකගත හැකි වෙනවා. එතකොට මේ ස්තූප ඉදිකිරීමේ තාක්ෂණයේදී අපි දකිනවා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස පමණ වන විට දුට්ටගාමිනී මහරජතුමා විසින් මිරිසවැටිය ඇතුළු මහා ස්තූප නිර්මාණය ආරම්භ කරලා ඉන් පස්සේ රුවන්වැලි සෑයත් ඊට පස්සේ අපි අභයගිරියත් ඊට පස්සේ දක්ෂිණ විහාරයත් එහෙම නැත්නම් දක්ෂිණ ස්තූපයත් ඊට පස්සේ ජේතවන ස්තූපයත් නිර්මාණය කරනවා අපි මේ ඉතිහාස පොතපත අධ්‍යයනය කිරීමේදී හඳුනා ගන්නවා. විශේෂයෙන් මිරිසවැටි දාගැබ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස වෙනකොට දුටුගැමුණු රජුරුව රියන් 80ක් උසට ඉදි කරලා තිබුණු බව තමයි මහාවංශයේ සඳහන් වෙන්නේ. ඒකම ඊට පස්සේ ඉදිවන රුවන්වැලි සෑය රියන් 120ක් උසකින් ඒ රජු විසින්ම ඉදි කර නිර්මාණයක් ලෙස සැලකෙනවා. ඊට පස්සේ රජ බවට පත් වෙන වරගම්බා රජුරුව විසින් අභයගිරිය රියන් 140ක් උසට ඉදි කරන අතර ඊටත් පසුව රජ බවට පත් වෙන මහසෙන් රජුරුව විසින් ජේතවන ස්තූපය රියන් 160ක් උසට ඉදි කරනවා. එතකොට මේ පුරාණ වඩුරියන අනුව සෙන්රත් පර්ණවිතානගේ මතය වන්නේ මේ ස්තූපේ අතරින් ජේතවන ස්තූපය අඩි 400ක් විතර උසකින් සහ අනිකුත් ස්තූප දෙක 300ක් සහ 350ක් උසකින් නිර්මාණය කරන්න ඇතැයි කියන කාරණය. මෙවන දැවැන්ත ස්තූපයක් ඉදි කිරීමේදී මේ පරිසරයෙන් එන සුළඟ මගින් එන වාතය මගින් එන මේ පීඩනය පාලනය කරගෙන පොළොව අභ්‍යන්තරයේ එන පීඩනය පාලනය කරගෙන මේ දැවැන්ත ස්තූප දැනට වසර 2000ක හෝ ඊට ආසන්න කාලයක් දක්වා පැවතෙමින් තියෙන විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ මේකේ ඉදිකිරීම තාක්ෂණය. ඒත් මෙතන ඉඳලා මා පැහැදිලි කරන්නේ මේ පුරාණ ස්තූප ඉදිකිරීමේ තාක්ෂණය. මේ ඡායාරූප දෙකෙන් ඔබට දැකගත හැකි වෙනවා
1890 වර්ෂය වෙනකොට ජේතවන ස්තූපයේ තිබිච්ච ආකාරය පිළිබඳව. මේ පල්ලෙහා ඡායාරූපයෙන් ඔබට දැකගත හැකි වෙනවා ජේතවන ස්තූපයේ වර්තමාන තත්ත්වය පිළිබඳව. 1890 ජේ.ජී. ස්මිදර් විසින් අනුරාධපුරයට ඇවිල්ලා මේ ස්තූප වාර්තාගත කරලා ආකිටෙක්චර් රිමේන්ස් අනුරාධපුර කියලා විශිෂ්ට ග්‍රන්ථයක් රචනා කරනවා. ඒ ග්‍රන්ථයේ තියෙන ඡායාරූපයක් තමයි ඔබ මේ හෙලින් දකින්නේ. ඒකම මේ සැලසුම් ඇඳලා මේ ස්තූපයේ සැලැස්ම පිළිබඳ හොඳ වාර්තාගත කරන්නෙකුත් ඔහු කරනවා. ජේතවනයේ පමණක් නෙමෙයි රුවන්වැලි සෑය, මිරිසවැටි, අභයගිරි ඇතුළු මේ ස්තූප රාශියම සැලසුමට ලක් කරලා ඔහු අඳිනවා. මා මෙතනින් ඔබට මේ තාක්ෂණය පිළිබඳ කතා කරන්න ජේතවන ස්තූපය තෝරා ගැනීමට හේතුව වෙන්නේ අනෙකුත් මහා ස්තූප සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් පරීක්ෂණ සිදු වෙලා තියෙන්නේ අභයගිරි ස්තූපය සහ ජේතවන ස්තූපයේ පමණයි. ඒ අතරිනුත් ජේතවන ස්තූපයේ ඉදිකිරීම තාක්ෂණය පිළිබඳ අධ්‍යයනය කරන්න අභයගිරි ස්තූපයට වඩා වැඩි ඉඩකඩක් මේ පාදම ඉදිකිරීම සම්බන්ධ කොටස තුල පෙන්වලා දෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා මම මේ ජේතවන සහ අභයගිරි ස්තූප ඇසුරෙන් මේ ස්තූප නිර්මාණ තාක්ෂණය පිළිබඳව ඔබට පැහැදිලි කරන්න. ජේතවන ස්තූපයේ ආශ්‍රිත ඉදිකිරීම තාක්ෂණය අපි කතා කරනකොට මේ ජේතවන ස්තූපයේ ඉදි කරලා තියෙන්නේ සලපතර මළුව මට්ටමේ ඉඳලා එහෙම නැත්නම් ගල් අල්ලලා තියෙන මළුව මට්ටමේ ඉඳලා මීටර් 7ක් විතර පොළොව අභ්‍යන්තරයට අභ්‍යන්තර මට්ටමේදී තමයි මේ ස්තූපයේ පාදම ආරම්භ වෙන්නේ. මේ ඡායාරූප දෙකෙන් දකුණු පස දකින්න ඡායාරූපය ඔබ දකින්නේ ඒ ආයකයේ දකුණු ආයකයේ ඉදිරිපසින් පොළොව යටට මේ කැණීම් කරලා තියෙන ආකාරය පිළිබඳ කැණීමක අවස්ථාවක්. එතනදී ඔබට පැහැදිලි වෙනවා මේ ස්තූපේ පාදමේ කොයි ආකාරයෙන්ද ඉදි කරලා තියෙන්නේ කියන කාරණය. එතකොට මේ ස්තූප ඉදිකිරීම සම්බන්ධ අපි මූලාශ්‍රය අධ්‍යයනය ගත්තාම මහාවංශ රචනා කරන මහා නාම හාමුදුරුවෝ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී මේ මහා තූපේ එහෙම නැත්නම් රුවන්වැලි සෑය ඉදිකිරීම තාක්ෂණය පිළිබඳ විස්තර ඇතුළත් කරලා තියෙනවා. එහි සඳහන් වන විස්තර අනුව රුවන්වැලි සෑය ඉදිකිරීමේදී අවස්ථා 7කදී ස්තූපයේ කිඳා බැස්ස බව තමයි සඳහන් වෙන්නේ. ඒකම මේක ඉදි කරන ලද වඩුව සැලැස්ම පෙන්වීම සඳහා පාත්‍රයකට වතුර පුරවලා ඒක නියපිටින් පහරක් දුන්නාම ගොඩ නැගෙන බුබුල මේ ස්තූපයේ ගර්භය මේ ආකාරයටයි ගෝලාකාර ආකාරයට එහෙම නැත්නම් බුබුලාකාර ආකාරයට නිර්මාණය කරන බවට තමයි රජුරවන්ට පෙන්වපු බව සඳහන් වෙන්නේ. මේ ආකෘතියට ඉදි කරන මේ දැවැන්ත ස්තූපය ඉදිකිරීමට ආරම්භ කරයින් පස්සේ සත්වසාවක් කිඳා බැසලා තියෙන්නේ පොළවේ යම් මට්ටමක ඉඳලා මේක ඉදිකිරීමට උත්සාහ කරපු නිසා. නමුත් මේ පුරාණ පෙදරේරුවන් එහෙම නැත්නම් හිටපු ඉංජිනේරුවන් මේ ක්‍රියාවලියේ අසාර්ථක භාවය දැනගෙන ඊට පස්සේ කරපු දේ මහාවංශයේ විස්තර වෙනවා. ඔවුන් පෙන්නනවා රියන් 7ක් පොළව යටට කැණීම් කරලා සියලුම පස් අයින් කරලා මේ පාෂාණය මතු කරගෙන පාෂාණය මත සිට තමයි මේ රුවන්වැලි සෑය ඉදිකිරීම ඊට පස්සේ ආරම්භ කරේ කියන කාරණේ. පාදම ශක්තිමත් කිරීම සඳහා කරගල් යොදලා ඇටුන් ලවා ඒක පෑගුවා කියලා මහාවංශයේ සඳහන් වෙනවා. මේ කරගල් කියන්නේ අපි මොනවද කියලා දන්නේ නැහැ. නමුත් මේ අඩිතාලම ශක්තිමත් කිරීමට පාෂාණය දූ බව එයින් පැහැදිලි වෙනවා. ඉන් පස්සේ ලෝහපටක් ඝන ලෝහපටක් ඒ කරගල් උඩින් දාලා එතන ඉඳලා ගඩොල් වලින් හිමාලයේ සිට සාමණේර භික්ෂූන් විසින් ගෙනන ලද නවනීත මැටි මිශ්‍ර කරලා මේ පාදමේ ඉදිකිරීම ආරම්භ කර බවට මහාවංශයේ සඳහන් වෙනවා. එතකොට මේ මහාවංශයේ මේ විස්තරය තියෙන්නේ අතිශෝක්තියක් සහිතව. ඒ අතිශෝක්තිය පුරාවිද්‍යාඥයින් විදිහට අපිට වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කතාව ඇතුලේ තියෙන අන්තර්ගතය තුළ අපිට පැහැදිලි වෙන කාරණය තමයි මේ දැවැන්ත රුවන්වැලි සෑය ස්තූපය ඉදිකිරීමේදී පාදම ඉතා ශක්තිමත්ව ඉදිකර බවට මේ මහාවංශයේ සඳහන් වෙනවා කියන කාරණේ. රුවන්වැලි සෑය ස්තූපේ පාදම කොහොමද තියෙන්නේ කියලා මේ මිනිවිට පරීක්ෂා කරලා නැහැ. නමුත් ජේතවන ස්තූපේ පරීක්ෂා කිරීමේදී මේ පාදම කොහොමද තියෙන්නේ කියන එක කැණීම් වලින් අනාවරණය කරගෙන තියෙනවා. ඒ නිසා මේ ජේතවන ස්තූපයේ ඉදිකිරීම තාක්ෂණය පිළිබඳ හඳුනාගත්ත කරුණු අපිට රුවන්වැලි සෑයත් අභයගිරියත් ඉදිකිරීමේදී අනුගමනය කරන්න ඇතයි කියලා උපකල්පනය කිරීමේ අවකාශයක් තියෙනවා. කොහොම වුණත් මහා නාම හාමුදුරුවෝ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ මේ ග්‍රන්ථය මහාවංශය පාලි මහාවංශය
පාලියට පරිවර්තනය කරද්දී හෙළ අටුවා පාලියට පරිවර්තනය කරද්දී මහා වංශය රචනා කරද්දී මේ ලියපු කතාව සමහර විට ජේතවන ස්තූපයේ ඉදිකිරීම තාක්ෂණය පිළිබඳව මුඛ පරම්පරාගතව ඒ වෙන විට පැවතිච්ච කාරණයක් මුල් කරගෙන ලියන්න ඇතැයිද උපකල්පනය කරන්න අපට හැකියාව තියෙනවා. ඒට හේතුව තමයි මේ මහානා මහාමුදුරුවෝ මේක ලියන්න සියවස් දෙකකට විතර පෙර තමයි ක්‍රිස්තු වර්ෂ 276 දී මාසෙල් රජුරෝ මේ ස්තූපය ඉදි කරලා තියෙන්නේ. ඒ නිසා ආසන්නතම දැවැන්ත ස්තූපය ඉදි කිරීම පිළිබඳ සමාජය තුළ රුවන්වැලි සෑයට වඩා ජේතවන ඉදි කිරීම සම්බන්ධ කාරණා මුඛ පරම්පරාගත වෙන්නේ ඇතැයි කියන උපකල්පනයට අපට පැමිණිය හැකි වෙනවා. ජේතවන ස්තූපයේ පාදමේ ඡායාරූපයක් තමයි මේ ඔබ දකින්නේ. මේ පාදම ඉදි කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෘත්තාකාර ආකාරයට. මේකේ පහළ ඔබ දකිනවා මිනිසෙකු හිටගෙන සිටිනවා. ඒ මිනිසා සිටගෙන සිටින්නේ වේදිකාවක් මත. ඒ වේදිකාව තවදුරටත් ඉදිරියට එනවා මීටර් 4යි සෙන්ටිමීටර් 5ක්. ඒ මීටර් 4යි සෙන්ටිමීටර් 5ක් මීටර් 2යි සෙන්ටිමීටර් 5ක් ඉදිරියට එනවා. මීටර් 2යි සෙන්ටිමීටර් 5ක් ඉදිරියට එන මේ බැම්ම වේදිකාව නැවතත් සිරස් ආකාරයට එහෙම නැත්නම් කෙලින් අතට පොළවේ පිහිටි ගල දක්වාම යනවා. එතකොට මේ පිහිටි ගල දක්වා කැණීම් කරලා අක්කර 3ක හෝ 4ක විතර වපසරියක භූමියක සම්පූර්ණ පස් අයින් කරලා තමයි මේ ඉදි කිරීම ආරම්භ කරලා තියෙන්නේ. එතකොට මේ පිහිටි ගල සමාන නැහැ ජේතවන ස්තූපේ. මේ ආයක 4 ඉදිරිපසින්ම සිදු කරලා තියෙන කැණීම් වලදී මේ බව තහවුරු කරගෙන තියෙනවා. ඒ නිසා සමහර අවස්ථාවලදී මේ පිහිටිගල සම නැති නිසා ඒ සම කර ගැනීම සඳහා ඉතා තද කිරිමැටි තට්ටුවක් මේකට දාලා පොළව සම කරගත් අවස්ථා දකුණු ආයක කැණීමේදී හඳුනාගෙන තියෙනවා. මේ ආකාරයට මේ මීටර් 7ක් විතර යට ඉඳලා ආරම්භ වන ජේතවන ස්තූපයේ පාදම වෘත්තාකාර ආකාරයට ගොඩ නැගීමේදී මීටර් 4ක් විතර පිහිටිගලේ ඉතලා උඩට බැඳලා මේ ඔබ දකින වේදිකාව මීටර් 2ක විතර වේදිකාවක් නිර්මාණය කරලා එතන ඉඳලා නැවත මීටර් 3කට වඩා වැඩි ප්‍රමාණයක් මතු පිට සලපතර මරුව දක්වා ගොඩනැගිල්ල විදියට වැම්ම විදියට ඉදි කරලා තියෙනවා. ඒකට මේ තාක්ෂණය හරිම වැදගත් අපිට. මේ තාක්ෂණයේදී හතර දිශාවෙන්ම ජේතවන ස්තූපේ මේ ගඩොලක හෝ මේ පාදමේ කිසිම තැනක කිඳා බැසීමක් ඉරිතැලීමක් හඳුනාගෙන නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ පාදම ඉදි කිරීමේදී මේ අය පාවිච්චි කරලා තියෙන ගඩොළු සහ බන්ධන මාධ්‍ය වන මැටි. පුලුස්සන ලද ඉතාම විශාල මට්ටමේ ගඩොළු සෙන්ටිමීටර් 60 දිග 20ක් විතර පළල විශාල දිග පළල ගඩොල් තමයි මේ අය පාවිච්චි කරලා තියෙන්නේ. මේ ආකාරයේ මේ ඉතා හොඳ තත්ත්වයේ ගඩොල් පාදම ඉදි කිරීම සඳහා පාවිච්චි කරද්දී මේ ගඩොල් දෙකක් අතර බදාමයක් මේ අය යොදලා තියෙනවා. ඒ බදාමය ඝනකමට යොදා තිබීමක් හඳුනාගන්නේ නැහැ. ඒක අපි හඳුනාගන්නේ දියර බදාමයක් විදියට. තුනීවට හලා ගන්නා ලද මැට්ටක් යම් කිසි මැලියම් වර්ගයක් සමග මිශ්‍ර කරලා මේ ගඩොලක් උඩ ගඩොලක් තියෙන ක්‍රමවේදයකට තමයි මේක බැඳලා තියෙන්නේ. අපි ඒකට කියනවා ගඩොලක් මත ගඩොලක් ලැබීමේ තාක්ෂණය කියන කාරණේ. කුස්තූරයක් එකිනෙක ගඩොලක කුස්තූරයක් එකිනෙක ගැටෙන්නේ නැති විදියට බඩගල් සහ ඔලුගල් බඩගල කියනවා අපි දිග අතට තියෙන ගල. ඔලුගල් කියනවා හරස් අතට තියෙන ගල. මේ බඩගල් සහ ඔලුගල් කියන ක්‍රමවේදය පාවිච්චි කිරීමෙන් වරියෙන් වරිය එහෙම නැත්නම් ගඩොල් පේලියෙන් පේලිය ඉහළට බැඳීම තමයි මේ ශිල්පීන් සිදු කරලා තියෙන්නේ. මේ මැටි වර්ගයේ පිළිබඳව අපි පැහැදිලි කිරීමේදී කිව්වා මේක යම්කිසි මැලියම් විශේෂයක් එක්ක කලවම් කරලා තියෙන බවක් පේනවා කියන කාරණේ. මහාවංශය අධ්‍යයනය කිරීමේදී අපිට පේනවා මහ තූපයේම නැත්නම් රුවන්වැලි සෑය ඉදි කිරීමේදී ගිවුල් මැලියම් පාවිච්චි කරා කියලා මේ නවනීත මැටිත් එක්ක. ඒතර මේ ගිවුල් මැලියම් කියන්නේ සමහර විට දිවුල් ලාටු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ලාටු විශේෂයක් වෙන්න පුළුවන්. ඒතර මේ හලා ගන්නා ලඳ හොඳ මැට්ට යම් ආකාරයකට කුමන හෝ බන්ධන මාධ්‍යයක් මැලියම් ශාක මැලියම් වෙන්නත් පුළුවන්. වෙනත් මැලියම් වර්ගයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෘත්‍රිමව සකස් කර ගන්නා ලද දෙයක් වෙන්නත් පුළුවන්. මේ පාවිච්චි කරලා තමයි මේ බන්ධනය සිදු කරලා තියෙන්නේ. ඒකට මෙන්න මේ ඉදිකිරීම නිසා තමයි ජේතවන ස්තූපය අවුරුදු 1600කට වඩා පැරණි මේ ස්තූපේ පාදමේ
කිසිදු ඉරක සලකුණක් හෝ නොමැතිව අද වෙනකොනුත් අපිට දැකියාගත හැකි වන්නේ. ඇත්තටම මේක ගත්තොත් ලෝක පුදුමයක් බවට පත් කිරීම එහෙම නැත්නම් ලෝක උරුමයක් බවට කිරීමේදීත් මේ නිර්මාණයේ තියෙන විශේෂත්වය අතිශයින්ම වැදගත් වෙලා තියෙනවා මේ ඉදිකිරීම තාක්ෂණය. ඒ නිසා මේ බැම්ම තනිකරම ඉතා හොඳ තත්ත්වයේ ගඩොල් වලින් පාදම ඉදිකිරීම ආරම්භ කරලා තියෙනවා. ස්තූපේ පේසාවලලු 3 දක්වාම තනි බැම්මක් විදිහට තමයි ඉදි කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ජේතවන ස්තූපේ පාදමේ සැලැස්ම උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල හඳුනාගෙන තිබෙන ආකාරය. ඔබට පැහැදිලි වෙනවා ඉහළින්ම තියෙන්නේ සලපතර මළුවේ ගල් මළුව. ඒ ගල් මළුවට සමගාමීව තියෙන පසකින් ආයතය ගලින් ඉදි කරපු පාදම. ඊට පස්සේ ගඩොලින් ඉදි කරපු මේ බැම්ම තමයි අපි පීටි පාෂාණය දක්වා දැක ගන්න හම්බෙන්නේ. මේක සම්පූර්ණම වෘත්තාකාර ලෙස ඉදි කර බැම්මක් විදිහට තියෙනවා. තුන්මාල් බේසාව දක්වාම මේ ආකාරයට තනි බැම්මක් විදිහට ඉදිවන මේ දැවැන්ත ස්තූප පාදම ඉන්පස්සේ ගර්භය නිර්මාණය කිරීම ආරම්භ වෙනවා. මේ ගර්භය නිර්මාණය කිරීම ජේතවන ස්තූපයේදී සුවිශේෂ තාක්ෂණයකින් සිදු වෙලා තියෙනවා. මේ ඡායාරූපයෙන් ඔබ දකින්නේ ජේතවන ස්තූපයේ අර පාදම මට්ටමේ ඉඳලා එන තනි බැම්ම පළවෙනි පේසාවලල්ල, දෙවෙනි පේසාවලල්ල සහ තුන්වෙනි පේසාවලල්ල දක්වාම එකම මට්ටමකට ඉදි වෙලා තියෙනවා කියන ආකාරය හඳුනාගත හැකි සාධකයක්. එතකොට මේ ආකාරයෙන් ඉදිවෙච්ච මේ මට්ටමේදී මුළු ස්තූපය පාදමම පේසාවලලු මට්ටම දක්වා සම මට්ටමකට ආවයින් පස්සේ මේ පාදමේ මැද තමයි ධාතු ගර්භය ඉදිවීම සිදු වෙන්නේ. ධාතු ගර්භය ජේතවන ස්තූපේ කුමන ආකාරයකක්දයි මෙතෙක් හඳුනාගෙන නැහැ. එම හඳුනා ගන්න මේක ඇතුළට කැණීම් කරන්න තරම් අවකාශයක් මේ වෙන විට නිර්මාණය වෙලා නැහැ. ඒ නිසා මෙතනින් පස්සේ අපිට තියෙන්නේ මේකේ ගර්භය කොයි ආකාරයෙන්ද බැඳලා තියෙන්නේ. ඒ ගර්භයේ තාක්ෂණය පාදම බඳින්න පාවිච්චි කරපු තාක්ෂණයමද කියන කාරණය හඳුනා ගැනීමට මේ ඡායාරූපයෙන් මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ එක කාරණයක්. ඒ තමයි මේ පේසාවලලු දක්වා පාදම පීටි පාෂාණයේ සිට ඉදිකිරීම කරගෙන ඒමේදී පුරාණයේ ස්තූපයේ ඉහළ හතරස් කොටුව මත කොත් කැරැල්ලක් තිබුණේ නැහැ. දේවතා කොටුවක් හෝ කොත් කැරැල්ලක් තිබුණේ නැහැ. ඒ බව අපිට රුවන්වැලි සෑය, මිල්සවැටිය, ඒකම අභයගිරිය වගේ අනුරාධපුරයේ තියෙන ස්තූප වලින්ම නිදර්ශන සපයා ගන්න හැකියාව තියෙනවා. එතකොට මේ හතරස් කොටුව වෙනුවට ඒ වටා දැවයෙන් හෝ පාෂාණ වලින් කරන ලද ගල් වැටක් තමයි තිබිලා තියෙන්නේ. ආරම්භයේදී දැව පසු කාලීනව ගල් වැටක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ ගල් වැට මැද ඉන්පසු කොත් කැරැල්ල හෝ දේවතා කොටුව වෙනුවට ඉදි වෙලා තියෙන්නේ විශාල ටැඹක්. ඒක යූප ගල විදියට හඳුනා ගන්න. එතකොට මේ අඩි 100කට වඩා ඉහළ ධාතු ගර්භයකට විශාල ගල් ටැඹක් ඉහළට එසවීම පහළ පොළොව මට්ටමේ ඉඳලා සිදු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පුරාණයේදී මේ ශිල්පීන් කරපු දේ තමයි මේ පාදමේ ඉඳලා ඉදි කරගෙන එනකොට පොළොව මට්ටමට ආවහම පොළොව මට්ටමේදී තියෙන මේ කළු ගල ලීවර වගේ දැව පාවිච්චි කරලා ලීවර තාක්ෂණික ක්‍රමයෙන් මගින් මේ බඳින ගඩොල් වරිය උඩට පෙරලගෙන ඊගාව වරියෙන් වරිය ඉහළට රැගෙන යාම තමයි සිදු කරලා තියෙන්නේ. අපි විශ්වාස කරන මේ ගල හම්බෙන්නේ ජේතවන ස්තූපේ නැගෙනහිර ආයතනයේ තුන්වෙනි පේසාව ඇතුළේ තියෙන එකක් විදියට. මේ පේසාව ඇතුළේ මේ ගලක් තියෙන කිසිම විශාල ගලක් මීටර් 5ක් දිග මීටර් 4ක වට ප්‍රමාණයක් තියෙන විශාල කළු ගලක් මෙහෙම තියෙන විදියක් නැහැ. මේක තමයි ජේතවන ස්තූපයේ යූප ගල නිර්මාණයට රැගෙන ගිය ගල විය හැකි කියලා උපකල්පනය කරන්න අපිට පුළුවන්. විශේෂයෙන් ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසෙන් පස්සේ මේ යූප ගල් ස්තූප සඳහා යෙදීම සම්පූර්ණයෙන්ම අත්හැර දමන බවට සෙන්ඩත් පරණවිතාන මහත්මයා එතුමාගේ විශිෂ්ට පර්යේෂණ කෘතියක් වන ලංකාවේ ස්තූපය පොතේදී දක්වලා තියෙනවා. ඒ නිසා මේ ජේතවන ස්තූපය බැඳගෙන යන අතරතුර ක්‍රිස්තු වර්ෂ 276 ආරම්භ කරලා මේක කරගෙන යන අතරතුර මේ අවශ්‍යතාවය නොමැති නිසා මේ රැගෙන ආපු ගල මේ පේසාව ඇතුලේ වල දාලා එහෙම නැත්නම් මේක වහලා දාලා එතනින් එහාට බැම්ම බැඳගෙන ගියපු ආකාරය තමයි අපිට හඳුනා ගන්න හම්බෙන්නේ. එතකොට මෙතනදී ඔබට පැහැදිලිව පේනවා දෙවෙනි පේසා වලල්ල මැද ලොකු වෘත්තාකාර සිදුරක් තියෙනවා. මේ කපරාරු කරපු පේසා වලල්ල. ප්‍රායකයෙන් මෙහෙලා තමයි මේක තිබුණේ. කැණීමේදී තමයි අපිට මේ මතුවෙන්නේ.
එතකොට මේකෙන් අපිට හඳුනා ගන්න පුළුවන් කාරණේ තමයි මේ බැම්ම ඉහළට බැඳීම සඳහා පලංචි ක්‍රමයක්. මේ පෙදරේරුවන් භාවිතා කරලා තියෙන කාරණේ. හේතුව ගඩොල් ඉහළට බැඳගෙන යනකොට මේ බැම්ම ඉහළට එසවෙනකොට ගඩොල් ආදී දේවල් ඉහළට රැගෙන යාමට ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. බදාම ඉහළට අරගෙන යාමේ ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා පලංචි ක්‍රමයක් පාවිච්චි කරන බවට හොඳම නිදර්ශනයක් තමයි මේ අපි තුන්වෙනි පේසාව මේ ආකාරයෙන් ඉදි කරයින් පස්සේ සම මට්ටමට ගෙනල්ලා එතන සිට මේ ශිල්පීන් විසින් මේ ගර්භය ඉදි කිරීම ආරම්භ කරලා තිනවා. බුබුලාකාර හැඩයට දිය බුබුලක හැඩයට නිර්මාණය කරලා තියෙන මේ ගර්භයේ පැති සකස් කර ගැනීමේදී විශේෂයෙන්ම ඒ පැති සකස් කර ගැනීමට අදාළව ගඩොල් නිර්මාණය කර ගැනීම හඳුනාගත හැකි වෙනවා. ඒ தත්ත්ව මම ඉදිරියේදී ඔබට අබේගිරි ස්තූපය ආශ්‍රයෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මෙතනදී දැන් මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ ගර්භයේ අවසානය ඉතාමත්ම හොඳ මට්ටමට නිර්මාණය කරලා තිනවා හොඳ ගඩොල් පාවිච්චි කරලා. මේ ඔබ දකින්නේ හොඳ ගඩොල් පාවිච්චි කරලා නිර්මාණය කරලා තියෙන ගඩොල් බැම්මක ස්වරූපය. මීටර් 2-3ක් හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක ඝනකමට මේ බැම්ම ස්තූපේ ඇතුළට හදලා තිනවා. නමුත් ඇතුළට යද්දී මෙතනින් ඇතුළට යද්දී අපි මේ ආකාරයෙන් ඊට හොඳ මට්ටමේ ගඩොල් පාවිච්චි කරලා බැඳපු බැම්මක් හඳුනාගන්නේ නැහැ. එතනින් ඇතුළට යනකොට අපි හඳුනාගන්නේ කුඩා කුඩා ගඩොල් කැබලි සහ පස් වලින් පිරිච්ච ස්වරූපයක්. මේ தත්ත්වය සෙන්රත් පරණවිතාන දැක්කේ පැරණි මහා ස්තූප ඉදි කරපු මිනිස්සු මේ ගර්භය නිර්මාණය කිරීමේදී හරස් බැමි බැඳලා ඒ හරස් බැමි අර කරත්තයක දකින්න ලැබෙන පට්ටම් ආකාරයට නිර්මාණය කරලා ඒ බැමි අතර පස් සහ ගඩොල් කෑලි වලින් පුරව දැම්ම කියලා තමයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ගරා වැඩිච්ච ස්තූප බොහොමයක මේ පස් සහ ගඩොල් කැබලි විශාල වශයෙන් උට දැක ගැනීමට හැකියවීම. නමුත් පරණවිතාන මහත්මයා මේ මහා ස්තූපවල ගර්භයන් කැණීම් කරලා පරීක්ෂාවට ලක් කරලා නැහැ. නමුත් මේ මහා ස්තූප ආශ්‍රිතව සිදු කරන ලද කැණීම් වලදී පැහැදිලි වෙලා තියෙන කාරණේ තමයි මේ කුඩා ගඩොල් කැබලි භාවිතා කිරීමේදී ඒවා ගොඩවල් විදියට නෙමෙයි මේවා ඊටාත්ම විධිමත් ආකාරයට ඇතුරුමක් විදියට කුඩා ගඩොල් කැබලි ඇතුරුමක් පස් තට්ටුවක් නැවත කුඩා ගඩොල් කැබලි ඇතුරුමක් නැවත පස් තට්ටුවක් ආකාරයට විධිමත් ලෙස මේක නිර්මාණය කරලා තියෙනවා කියලා ජේතවන ස්තූපය ඇතුළෙන් හඳුනාගන්න. එතකොට මේ ආකාරයට මේ බැම්ම බැඳගෙන ඉහළට යනකොට ඉදිරියෙන්ම තියෙන බැමි කොටස හොඳ ගලුත් ඇතුළට යනකොට කැබලි කොටසුත් බැඳගෙන යන අතරතුරේ මේවා ලිස්සා යාම පාලනය කිරීම සඳහා මෙන්න මේ හැඩයට බැමි බැඳීමක් සිදු කරලා තියෙනවා. සමස්ත හැඩය අපි ගත්තොත් අපි ස්තූප ගර්භයේ වෘත්තාකාර ලෙස ගත්තොත් මේ බැමි බැඳලා තිබෙන්නේ තාරුකා හැඩයකට ස්ටාර් ෂේප් එකකට. එතකොට මේ තාරුකා හැඩයට බැම්ම බඳින්න හොඳ ගඩොල් යොදලා බැම්ම බඳින්න හේතුව තමයි යම් තරමක් උසට යනකොට මේ ආකාරයෙන් බැඳලා ලිස්සා යාම පාලනය කරලා නැවතත් ඉහළ මට්ටමට යනකොට නැවතත් ස්ටාර් ෂේප් එකට එහෙම නැත්නම් තාරුකා හැඩයට මෙවැනි බැම්ම බැඳලා අර ආකාරයට ගඩොල් සහ මැටි පාවිච්චි කරලා ගඩොල් කැබලි සහ මැටි ආශ්‍රිතව මේ ආකාරයට ගර්භයේ ඉහළ දක්වාම මේ නිර්මාණය ඉදි කරගෙන ගිහිල්ලා ගර්භයේ අවසානයේදී අවසන් වෙන ස්ථානවලදී නැවතත් හොඳ මට්ටමේ ගඩොල් විශාල ගඩොල් පාවිච්චි කරලා අර ඉහළින් එන ජලයෙන් වෙන සේදීම් වළක්වා ගැනීමට මේ අය කටයුතු කරලා තියෙනවා. මේ ගඩොල් ආරක්ෂා කර ගැනීම සඳහා ස්තූපයේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා අවසන් වශයෙන් මෙතන දකින ආකාරයට හුණු බදාම කපරාරුවක් කරලා මේ ස්තූපය මතුපිට තට්ටුවක් නිර්මාණය කර ගැනීම හඳුනාගත හැකි වෙනවා. මෙතනින් පස්සේ මා පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ ස්තූපයේ හතරස් කොටුව නිර්මාණය කිරීම සම්බන්ධව. ආරම්භක ස්තූපවල හතරස් කොටුවක් තිබුණේ නැහැ කියන කාරණය මා පැහැදිලි කරා. ගල් ගරාදි වැටක් හෝ දෙව ගරාදි වැටක් තිබිච්ච ස්තූපවල ගඩොල් ඝණයක් ලෙස ඉදිවීම ආරම්භ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවස හා ඊට පස්සේ කාලෙ විදියට තමයි සෙන්රත් පරණවිතාන මහත්මයා පෙන්වලා දෙන්නේ. මේ ජේතවන ස්තූපයේ හතරස් කොටුව නිර්මාණය සම්බන්ධව මේ පර්යේෂණ මට්ටම ආරම්භ කිරීම 2000 වසරේ සිදුවෙන්න පෙරින් බොහෝ අය විශ්වාස කරේ මේ ස්තූපයේ හතරස් කොටුව අර පාදම මට්ටමේ ඉඳලම ගඩොල් ඝණයක් ලෙස ඉදි කරලා තියෙන්නේ නැති කියලා. ඒකට හේතුව තමයි
විශේෂයෙන්ම පොළොන්නරුවේ රංකොත් විහෙරෙත් ඒකම තෝපාවැව කුඩා දාගබගත් සීගිරිය දාගබගත් ඒකම අනුරාධපුරේ දක්ෂිණ ස්තූපයේත් හතරස් කොටුව නිර්මාණය කරලා තිබුණේ මේ ආකාරයට. ගඩොල් ඝනයක් ලෙස පාදම මට්ටමේ ඉඳලම ඉහළට ගෙනල්ලා ඉන්පසුව මේ ගඩොල් ඝනයට කරත්ත රෝදයක පට්ටම් ආකාරයට හරස් බැමි බැඳලා ඒ මැද කොටස් ගඩොල් කැලි සහ පස් වලින් පුරවා තිබීම. ඒ නිසා මේ දැවැන්ත ස්තූපත් ඒ ආකාරයෙන් තියෙන්නේ නැති කියලා තමයි විශ්වාස කරේ. නමුත් මේ කාරණය ඉතාමත්ම විධිමත් ආකාරයට එහෙම නොවන බව හඳුනා ගැනීමට 2000 අවුරුද්දේ ජේතවන ස්තූපයේ හතරස් කොටුවේ වයඹ කාර්තුවේ සිදු කරන ලද කැණීමකදී හැකි වුණා. ගර්භයේ ඉහළ මට්ටමේ ඉඳලා මීටර් 2ක් පමණ පොළව මේ ගර්භයේ ඇතුල් මට්ටමට සිදු කරන ලද මේ කැණීමේදී මේ ස්තූපයේ පාදම ආරම්භ වෙන්නේ මීටර් 1.5ක් මතු පිට මට්ටමේ සිට මීටර් 1.5ක් අභ්‍යන්තරයෙන් මෙන්න මේ බැමි පදනම් කරගෙන කියන කාරණේ තා පැහැදිලි වුණා. ඔබට පැහැදිලි වෙනවා මේ එළියට පන්නන ලද ගඩොල් වරි 10ක් හෝ 11ක් අපිට දැක ගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි දකිනවා බැම්ම කෙලින් අතට ඉහළට නිර්මාණය කරලා තියෙනවා. ඒකට හතරස් කොටුවේ පාදම වෙන්නේ මෙන්න මේ කොටස, මේ යටම දකින්න හම් වෙන කොටස. මේකේ පැත්තක දිග අපි ගත්තොත් අඩි 92ක් විතර දිගයි. අඩි 92ක 92ක හරි හතරස් කොටුවක් තමයි අපි දකින්නේ. පර්චස් වලින් ගත්තොත් පර්චස් 26ක විතර ප්‍රදේශයක් මේ හතරස් කොටුව සකස් කිරීමට මේ ශිල්පීන් පාවිච්චි කරලා තියෙනවා. ඒකට මෙවැනි ඉතා අති දැවැන්ත හතරස් කොටුවක් නිර්මාණය කිරීමේදී ඔවුන් මේ ගර්භය නිර්මාණය කරගෙන තියෙන අස්ථාවර බැම්ම ඔබට පැහැදිලි වෙනවා. මේ බැම්මෙන් ඉස්සරහා තියෙන අස්ථාවර ගඩොල් කැබලි. ඒ ගඩොල් කැබලි තට්ටුවක් විදිහට තමයි තියෙන්නේ. මේ මත තමයි මේ අති දැවැන්ත හතරස් කොටුව නිර්මාණය කරන්නේ. ගඩොල් කැබලි අස්ථාවර ලෙස පාවිච්චි කරත් ඒක ඔරොත්තු දෙන ආකාරයේ නිර්මාණයක් විදිහට තමයි අර හතරස් කොටුවේ පාදම ඉහළ බැම්මට වඩා පළල් ආකාරයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. මේතන දකින්නේ ඔබ ඒ යට අපට නොපෙනෙන පාදමේ ඉඳලා ඉහළ හතරස් කොටුව නිර්මාණය කරලා තියෙන ආකාරය. මේ ඡායාරූපය හතරස් කොටුවේ වයඹ මුල්ලේ පාදම හඳුනා ගැනීමට ගන්නා ලද ඉහළ ඉඳලා ගන්නා ලද මේ ඡායාරූපයෙන් ඔබට පැහැදිලි වෙනවා ඒ පාදමේ ගඩොල් බැඳීමේ තාක්ෂණය කොහොමද පිටතට පන්නලා සිදු කරලා තියෙන්නේ ඇයි කියන කාරණය. මේකේ පෙන්눔 කරන ආකාරයට ගඩොල් වර 11ක් විතර මේ එළියට පන්නලා තමයි පාදමේ පළල වැඩි කරලා එතන ඉඳලා ඉහළට සිරස් ආකාරයෙන් මේ බැම්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඒකම මෙතනින් ඇතුලේ අපි දකිනවා මේ හතරස් කොටුව නිර්මාණය කිරීම සඳහා හොඳ මට්ටමේ මෙන්ම කැබලි මට්ටමේ ගඩොල් පාවිච්චි කරලා මේ හතරස් කොටුව නිර්මාණය කරලා තියෙනවා. මේ ඡායාරූපයෙන් ඔබට ඉතා හොඳින් පැහැදිලි වෙන්න ඕනේ මේ හතරස් කොටුවේ පාදම නිර්මාණය කරලා තියෙන්නේ අර කියන කුඩා ගඩොල් කැබලි මත ස්ථාවර බැම්මක නෙමෙයි, අස්ථාවර බැම්මක. ඒකට මේ ගඩොල් කැබලි පරණවිතාන මහත්තයා සඳහන් කරන ආකාරයට ගොඩක් විදියට පුරවලා නැහැ. මේක තට්ටුවක් විදියට විධිමත්ව අතුරලා තියෙනවා. ඊට පස්සේ මැටි තට්ටුවක් දාලා තිනවා. නැවත ගඩොල් තට්ටුවක් අතුරලා තිනවා. ඒ ආකාරයෙන් නිර්මාණය කරන ලද බැම්මක් මත තමයි මේ ස්ථිර ලෙස ඉදි කරන ලද හතරස් කොටුව දැක ගන්න හැකි. මේ ඔබ දකින්නේ බැම්ම ස්වරූපය. මෙතන මේ කළු පැහැයෙන් තියෙන එතන තියෙන පිපුරුමක්. නමුත් මේ බැම්ම කෙලින් අතට එතන ඉඳලා උඩට අඩි 40ක් විතර උසට නිර්මාණය කරලා තියෙනවා. අපට දැකගත හැකි වන හතරස් කොටුවේ අභ්‍යන්තර ස්වරූපය මැටිසා ගඩොල්ම තමයි මේ සඳහා පාවිච්චි කරන්නේ. අපිට පේනවා එළියේ මට්ටමේදී මේ ඡායාරූපයේ ඉදිරියෙන් තියෙන හොඳ මට්ටමේ ගඩොල් ඇතුළට යන්න මෙතනදී කැබලි ගඩොල් භාවිතා කිරීම අපි දකිනවා. බදාමේ විදියට මැටි මාධ්‍යම තමයි පාවිච්චි කරන්නේ පුළුස්සන ලද ගඩොල් බැඳීම සඳහා. මේ තාක්ෂණය මේ ආකාරයෙන් ඉහළට ඔසවාගෙන ඇවිල්ලා ඒකම දේවතා කොටුව කොත් කැරැල්ල දක්වාම මේ ආකාරයෙන් බැම්ම නිර්මාණය කළ මේ ස්තූපය අවසන් කිරීම තමයි ජේතවන ස්තූපයෙන් අපි දකින්නේ. ඒකට මේ පුරාණ පෙදරේරුවන් මේ තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරලා මේ ආකාරයට මේ ස්තූපය විශිෂ්ට ලෙස නිර්මාණය කරලා තියෙනවා කියලා පෙන්වලා දෙන්න පුළුවන්.
අපි පැති හරස්කඩක් ගත්තොත් ජේතවන ස්තූපේ හරස්කඩ මෙන්න මේ ආකාරයෙන් තමයි දැක ගන්න හම්බෙන්නේ. ඒ හරස්කඩ තුල පහළ මට්ටමේ ඉඳලා එක් වේදිකා ආකාරයට තුන්මහල් පේසාව දක්වා ඉදි කරලා තුන්මහල් පේසාවේ සිට බුබුලාකාර ගර්භයත් එතනින් හතරස් කොටුවක් දේවතා කොටුවක් කොත් කරලා නිර්මාණය කරලා තියෙනවා. මේ ඒ ආකාරයට නිර්මාණය කරලා තියෙන ජේතවන ස්තූපයේ ළඟ දර්ශනය. වර්තමානයේ සහ අතීතයේ තිබිච්ච ආකාරයට. ඒකම මේ තාක්ෂණයම තමයි අබේගිරි ස්තූප නිර්මාණයේදී පාවිච්චි කරලා තියෙන්නේ. ජේතවන ස්තූපයේ මෙන්න මේ අබේගිරි ස්තූපයේ ස්තූප පාදම සෙන්ටිමීටර් සලපතල මාළුවේ ඉඳලා සෙන්ටිමීටර් 50ක් 60ක් පමණ යටින් තමයි ආරම්භ වෙන්නේ. ඒට හේතුව තමයි අබේගිරි ස්තූපය නිර්මාණය කරලා තියෙන ස්ථානයේ මව්පාෂාණය ඒ ස්ථානයේදී පොළොව ආසන්නයටම පැමිණලා තියෙනවා. ඒ නිසා පැරණි ශිල්පීන්ට අවශ්‍ය වීමක් වෙලා නැහැ. ජේතවනයේ වගේ ඉතා ගැඹුරට කැණීම් කරලා මව්පාෂාණය සොයා ගැනීම. නමුත් තාක්ෂණයක් විදිහට අබේගිරියත් හඳුනාගන්නේ ජේතවනයේ නිර්මාණය කරලා තියෙන තාක්ෂණයමයි. අපිට දැනට පැරණි ස්තූප වලින් පැරණි කොත් කැරළි ඉතුරු වෙලා තියෙන එකම ස්තූපයේ විදිහට අනුරාධපුරයේ මේ තියෙන අබේගිරිය හඳුන්වන්න පුළුවන්. මේ අබේගිරියේ කොත් කැරළි නිර්මාණය කිරීමේදී පැරණි වඩුවන් මේ එක් ගල් පෙළි සඳහා සංකේතයක් දාපු බවට පරණවිතාන මහත්මයා හඳුනාගෙන තියෙනවා. ලංකාවේ ස්තූපේ ග්‍රන්ථයේ ඔහු පෙන්වලා දෙන ආකාරයට මේ සෑම ගල් පෙළියක්ම ඒකට අයිති ගඩොල් වෙන් කර ගැනීම සඳහා වඩු සංකේතයක් පාවිච්චි කර බව තමයි ඔහු ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මේක අපේ පෙදරේරුවන් මේ කොත් කැරැල්ලේ හැඩය ලබා ගැනීමේදී මේ ආකාරයට මේ වඩු සංකේතය යොදලා ඒ ගල් පාවිච්චි කරලා තියෙන බව අබේගිරි ස්තූපයෙන් හඳුනාගෙන තියෙනවා. අබේගිරි ස්තූපයේ කොත් කැරැල්ල අවුවේ සිසුලන් වලට සම්බන්ධ වෙලා ඛාදනය වෙලා තියෙන අවස්ථාවක ඊට පස්සේ මේක සඳකමේ වෙන විට ආරක්ෂා කරලා තියෙනවා. ඒ අබේගිරියේ ගර්භය නිර්මාණය කිරීමේ ජේතවනයේ වගේම තමයි ගර්භයේ ඉදිරිපසම කොටස් ඉතා හොඳ මට්ටමේ ගඩොළු පාවිච්චි කරලා මැටි බදාමත් එක්ක යොදලා තිනවා. පාදම ඉදිකිරීමේ කාර්යයේදී මේ ගර්භය ඉදිකිරීමේ කාර්යයේදී අර ගඩොලක් මත ගඩොලක් තැබීමේ තාක්ෂණයට යොදාගත්ත බදාමය පාවිච්චි කරලා නැහැ. මෙතනදී ගඩොල් දෙකක් අතර මැටි තට්ටුවක් එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා කුස්තූරයක් කියලා. එහෙම නැත්නම් බදාම තට්ටුවක් මැටියෙන් කරපුව අපිට හඳුනා ගන්න හැකි. මේක විශේෂයෙන් මේ මැටි බදාමය ජේතවන ස්තූපයේත් අබේගිරි ස්තූපයේත් හඳුනා ගන්න. මේ තියෙන්නේ ඒ தත්ත්වය හොඳින්ම පැහැදිලි වන ඡායාරූපයක්. ඒක මම ඔබට ප්‍රකාශ කරුවා මේ ගර්භයේ ඉහළට බැඳගෙන යාමේදී වෘත්තාකාර ආකාරයට තමයි බැඳලා තියෙන්නේ. එතකොට මේකේ හැඩය අවසන් වෙන තැනකදී මේ වෘත්තාකාර ආකාරයට ගිහිල්ලා එකතු කරගත යුතු වෙනවා. මේ බුබුලාකාර ආකෘතිය එකතු කර ගැනීම සඳහා මේ ශිල්පීන් විසින් මේ අන්තිම ගඩොල ආනතියකින් ඒ කියන්නේ ඇලයකින් කෝණයකින් නිර්මාණය කරගෙන තියෙනවා. ඒ කෝණය හැම ගඩොලකටම සමාන ලෙස අරගෙන ගඩොල් වරියෙන් වරිය ඉහළට බැඳගෙන යාමේදී අවසන් ගඩොල අනුව මේ හැඩයත් එක්ක ඉහළට බුබුලාකාර හැඩය ලබා ගැනීම තමයි සිදු කරලා තියෙන්නේ. මේ අබේගිරි ස්තූපයේ ඒ පැරණි ගඩොල් පැති සකස් කරලා නිර්මාණය කරලා තියෙන ගඩොල් කෝණ සහිත ගඩොල් දැකගත හැකි අවස්ථාවේ අංකගත කරලා තියෙන ගඩොල් වලින් හඳුනාගත හැකි වෙනවා. ඒකම මේ ස්තූප බඳින ශිල්පීන් යම් යම් අවස්ථාවලදී තමන්ගේ යම් විශ්වාසයන් පදනම් කරගෙන යම් ආකාරයකට තැන්පත් කිරීම නිදන් වස්තු කියලා කියනවා. මෙන්න මේ තැන්පත් කිරීම සිදු කරලා තියෙන ආකාරය ජේතවන ස්තූපයේ අබේගිරිය දෙකෙන්ම හඳුනාගත හැකි වෙනවා. මේ ඔබ දකින්නේ අබේගිරි ස්තූපයේ එවැනි ආකාරයට තැන්පත් කරලා තිබිච්ච බුදු පිළිමයක් සහ මංජුසාවක කොට. මේ ආකාරයට මහා ස්තූප ඉදිකිරීමේදී ඉතා සුවිශේෂ තාක්ෂණයක් අනුගමනය කරලා තියෙන බව පෙන්වලා දෙන්න පුළුවන්. ඔබට මම මේ පෙන්වන සැලැස්ම තුළ ඉතාමත්ම පැහැදිලි ඔබට පැහැදිලි පාදම ඉදිකිරීම පිළිබඳ කතාව මෙතන පාදම සම්බන්ධ කොටසක් නැහැ. නමුත් මේ ගර්භයේ ඉදිකිරීම සම්බන්ධ ඉතා හොඳ තත්ත්වයේ ගඩොල්, භාග ගඩොල්, හරස් බැමි ඇතුළට යනකොට කුඩා කුඩා ගඩොල් තට්ටු සමග මේ ගර්භයේ ඉදිකර බව මෙතනින් හඳුනා ගන්න පුළුවන්. ඒකම මෙවැනි අස්ථාවර බැම්මක් මත හතරස් කොටුව
උඩ මට්ටමේ ඉඳලා මීටර එකහමාරක් පහළින් ආරම්භ කරලා නිර්මාණය කර තියෙන බව තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මේ සැලැස්ම අනුව මේ ගඩොල් බැඳීමේ තාක්ෂණය දැවැන්ත ස්තූප ඉදිකිරීම සඳහා ශ්‍රී ලාංකික පෙදරේරුවා යොදාගත් සුවිශේෂී තාක්ෂණ ක්‍රමයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. මේ සැලැස්මෙන් මා පෙන්වීමට උත්සාහ කරේ දැනට ඉදිවන සදහිරු සෑය ඉදිවීම සම්බන්ධ හරස් කඩයක් එතන ආකෘතියක් දක්වලා තියෙනවා. ඒකට පැරණි යුගයේ මෙන්ම පොළොව යටට හාරලා පිහිටි පාෂාණය මතු කරගෙන ඒ පාෂාණය මත කළුගල් අතුරලා කළුගල් බැම්ම මත තමයි මේ ගඩොල් බැඳීමේ තාක්ෂණය සඳහිරු සෑයට ආරම්භ කරලා තියෙන්නේ. මේක අපට පුරාණ ස්තූප තාක්ෂණයට අනුගත වෙමින් ඉදිකරන නිර්මාණයක් ලෙසද පෙන්වා දිය හැකි වෙනවා. ඒකම මේ ආකාරයට නිර්මාණය කරපු ස්තූප අනුරාධපුරයේ වෙනත් ප්‍රදේශවල මධ්‍යම මට්ටමේ, කුඩා මට්ටමේ, විශාල මට්ටමේ ස්තූප රාශියක් දැක ගන්න හැකි වෙනවා. එප්පාවල ප්‍රදේශයේ කටියාව කියන ස්ථානයේ තියෙන දාගැබගත් අන්නපු ආකාරයටම මේ ස්තූප බැඳීමේ තාක්ෂණය සඳහා ගඩොල් යොදා ගැනීම හඳුනාගත හැකියාව තියෙනවා. මේ ස්තූපයේ විශේෂ දෙයක් තියෙනවා. මේක අපිට දැක ගන්න හම්බ වෙනවා යූපගල. මේකෙත් පරස් කොටුව මැද තිබිලා තියෙන කොට කැරල්ලක් නෙවෙයි යූපගල. ඒ යූපගල තමයි මේ ඡායාරූපේ ඔබට පේන්න තියෙන්නේ. ගඩොල් බැඳීමේ තාක්ෂණයේදී පුලුස්සන ලද ගඩොල් මැටි මාධ්‍ය පාවිච්චි කරලා තමයි මේ ස්තූපය නිර්මාණය කරන්නත් බැඳලා තියෙන්නේ. රන්කොත් විහෙර නිර්මාණයේ තාක්ෂණය ඊට වඩා වෙනස් වෙනවා. රන්කොත් විහෙර නිර්මාණයේ තාක්ෂණයේදී හතරස් කොටුව දක්වා තියෙන කොටස මේ පාදම මට්ටමේ ඉඳලම ගඩොල් ඝණයක් ලෙස බැඳලා ඒ ගඩොල් ඝණය වටා හරස් බැමි කරත්ත රෝදයක පට්ටම් ආකාරයට නිර්මාණය කරලා ඒ බැමි අතර හිස් අවකාශ පස්වලින් සහ ගඩොල් වලින් පුරවලා තමයි බැඳලා තියෙන්නේ. අවසන් වශයෙන් එසේ බඳින බැම්ම හුණු කපරාරූපයෙන් ආවරණය කිරීම තමයි රන්කොත් විහෙරේ හඳුනාගත හැකි වෙලා තියෙන්නේ. රන්කොත් විහෙරේ සමීප දර්ශනය සංරක්ෂණය. මීළඟට මා ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරනවා මේ වෙනත් ගොඩනැගිලි සහ ඉදිකිරීම සම්බන්ධ තාක්ෂණයන් කොහොමද සිදු වුනේ කියලා. එතනදී මුලින්ම මම පැහැදිලි කරන්න කැමති පොකුණු ඉදිකිරීම තාක්ෂණය පිළිබඳ. මේ පොකුණු ඉදිකිරීම තාක්ෂණයේදී පොළව යටට සෑරියේ යුසුයි. සිරස් ආකාරයට වලක් සකස් කරගෙන ඒ වල ඉහළට බැඳ ගැනීම තමයි මෙතනදී සිදු කරලා තියෙන්නේ. මේදී සිදු කරන ඉදිකිරීම අපි හඳුන්වන්නේ සිරස් ඉදිකිරීම ක්‍රමවේදය කියලා. ඒ සිරස් ඉදිකිරීම ක්‍රමයේදී ගඩොල් හෝ ගල් පාෂාණ පාවිච්චි කරලා තිනවා. මේ ඔබ දකින්නේ කුට්ටම් පොකුණ. මෙතන තියෙන විශේෂයෙන්ම පාෂාණ උපයෝගී කරගෙන පහළ සිට උඩට පාෂාණ බැඳීමේදී ඔබට පේනවා යම් ආකාරයට පිටට පැන්නුමක් සහිතව ආනතියකින් තමයි මේ බැම්ම ඉදි කරලා තියෙන්නේ. මේක පොළව කෙලින් හාරලා ඉදි කරත් බැම්ම කෙලින් බැන්දොත් ඇතුළට ගරා වැටීම පීඩනයත් එක්ක සිදුවෙන නිසා මෙන්න මේ ආනත ආකාරයට යම්කිසි හැඩයකට මේ පාෂාණ බැඳීම එක මට්ටම් වලදී වෙනස් කරමින් ඉහළට සිදු කිරීම මේ සිරස් ඉදි කිරීම ක්‍රමවේදයේ දකින්න හම්බෙනවා. කුටම් පොකුණ නිර්මාණය කිරීම සඳහා විශාල ගල් කණු ආකාරයට සකස් කරගත් පාෂාණ තමයි මේ අය පාවිච්චි කරලා තියෙන්නේ. මේක පාෂාණ පුවරු විදියට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. නමුත් අපිට ඇත්පොකුණ නිර්මාණය කිරීමේදී ඒ ආකාරයෙන් පාෂාණ පුවරු හෝ කණු ආකාරයට නිර්මාණය කරගත්ත කොටස් වෙනුවට ඊට වඩා කුඩා ආකාරයට නිර්මාණය කරගත් පාෂාණ කුට්ටි ඇත්පොකුණ නිර්මාණයේදී පාවිච්චි කරලා තියෙනවා. හැබැයි තාක්ෂණය වෙන්නේ ඒ ආකාරයෙන්ම පිටතට පැන්නුමක් සහිතව මේ ගල් කුට්ටි තබා අවසන් කිරීම සිදු. මේ තියෙන්නේ ඒ ගල් තියලා තියෙන සිරස් ඉදි කිරීම ක්‍රමවේදයේ පාවිච්චි කරලා තියෙන තාක්ෂණය. විශේෂයෙන්ම තනි සිරස් රේඛාවක් විදිහට ඉදි කරොත් ඒ ඇතුළට ගරා වැටීම පාලනය කිරීම සඳහා මෙම තාක්ෂණික ක්‍රමවේදය පුරාණ පෙදරේරුවන් පාවිච්චි කරලා තියෙනවා. ඊගාවට මා කතා කරන්න කැමති විශාල ගොඩනැගිලි ස්තූප වෙන්න පුළුවන්, විශාල තට්ටු ගොඩනැගිලි වෙන්න පුළුවන්, මහල් ගොඩනැගිලි විය හැකි. මේවා ඉදිකිරීමේදී එසවුම් තාක්ෂණයකුත් පැරණි ශිල්පීන් පාවිච්චි කරලා තියෙනවා. එසවුම් තාක්ෂණය පිළිබඳ අපි කතා කරනකොට මේ අබේගිරි ස්තූපයේ කොත් කැරැල්ල වෙනුවට මුලින්ම තිබුණා කියලා මම ඔබට ප්‍රකාශ කරේ යූප ගලක්. අති දැවැන්ත යූප ගලක්. එතකොට මේ
අඩි විදියට ගත්තොත් 30කට විතර ආසන්න ඉතා විශාල දිගකින් යුතු විශාල යූප ගලක්. මේ යූප ගල ටොන් ගණනාවක් බරයි. මේක ඉහළට ගෙනිච්චේ කොහොමද කියන කාරණේ මම ජේතවන ස්තූපය ඇසුරින් ඔබට පැහැදිලි කරා. නමුත් අපිට තවත් ක්‍රමවේද පිළිබඳ හිතීමට හැකියාවක් අවකාශයක් තියෙනවා. මේ තියෙන්නේ ටොන් ගණනාවක් බර යූප ගල අබේගිරි ස්තූප අතර සලපතර මළුව මත දකින්න හම්බෙන ආකාරය. මේ කොටස් කීපය එකතු කරලා මේ වෙනමිට මේක සංරක්ෂණය කරලා තියෙනවා. ඒ සංරක්ෂණය කරලා තියෙන ඡායාරූපය තමයි මේ දකින්නේ. මෙන්න මේ යූප ගල තමයි අර ස්තූපයේ අතරස් කොටුව මැද ඔසවලා තිබිලා තියෙන්නේ. ඒකට මේ යූප ගල එසවීමේදී මේ ශිල්පීන් මේ ස්තූපය නිර්මාණය කරන සමයේදී ගඩොල් වරියෙන් වරිය පන්නමින් ලීවර ක්‍රමය පාවිච්චි කරලා මේක ඉහළට ගෙනියන්න ඇතයි කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් මීට වඩා අඩු බරක් සහිත දේවල් මේට වඩා වෙනස් ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඇති කියලා අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ සඳහා මේ පැරණි ශිල්පීන් ආනත තලයක් භාවිතා කරලා දැවයෙන් හදා ගන්නාලද පලංචි බැඳලා සකස් කරගන්න ආනත තලයක් දිගේ ලීවරය පාවිච්චි කරලා මේ ඔසවන බර ඉදිරියට රැගෙන යාම සිදු කරන්න ඇති කියලා පෙන්වලා දෙන්න පුළුවන්. ඒ සඳහා අපිට නිදර්ශනයකුත් තියෙනවා. විශේෂයෙන් රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කරන නාරාම්බිට සුමන සාර හාමුදුරුවෝ ඒකේ ඉහළ තඹ කොටක් එහි සකස් කරලා ඒකතර තියෙනවා. ඒ තඹ කොත අඩි 24ක් විතර විශාල උසකින් යුක්ත කොටසක්. ඒතර මේ කොටස් තුනකට නිර්මාණය කරලා තියෙන්නේ මේ දාගබේ ඉහළට මේක රැගෙන යාමට 1940 ගණන් වල කාලෙ වෙනකොට දැනට වර්තමාන තූපාරාමයේ ගාවින් වල ආනත තලයක් දැවයෙන් සකස් කළ බව තමයි සඳහන් වෙන්නේ. මෙසේ සකස් කරන ලද ආනත තලය දිගේ මේ කොත් කැරැල්ල රැගෙන ගිය බව තමයි විශ්වාස කරන්නේ. ඒ නිසා ආනත තලය බර ඉහළට එසවීම සඳහා භාවිත කරයි. එක්කම තවත් එසවීම් තාක්ෂණයක් තමයි අධික බර එසවීමට ලීවර සහ ලී මැසි ක්‍රමය පාවිච්චි කිරීම. දැන් මේ දකින්නේ ඔබ ස්ටෝන් හෙන්ජ් කියන එංගලන්ත ස්ථානයේ මෙවැනි ගල් වෘත්තාකාර ආකාරයට වැනු ගල් උඩ ඉහළ ශාල කළු ගලක් තියලා තියෙනවා. මේක ගෙනිච්ච කොහොමද කියන ආකාරය පිළිබඳව විමර්ශනය කිරීමේදී මේකට පියවරෙන් පියවර මේ පළවෙනි රූප සටහනේ සිට අවසාන රූප සටහන දක්වා ලී මැස්සක් ගහලා බර ඉහළට එසවීමට ලීවරය පාවිච්චි කරලා මෙන්න මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කර ඒ විශාල බර අර ගල ඉහළ තැබූ බව තමයි පර්යේෂකයන් පෙන්වලා දෙන්නේ. එතකොට ආනත තලය ලීවර සහ ලී මැසි ක්‍රමය පැරණි බර එසවීම සඳහා පැරණි ශිල්පීන් පාවිච්චි කරලා තියෙනවා. මම අපිට පැහැදිලි කරා ජේතවන ස්තූපයේ පාදම තුලත් අපිට හම්බෙන විවිධ කණු සිට වූ සිදුරු අපි ඉංග්‍රීසියෙන් කියනවා මේ පෝස්ට් හෝල් කියලා. මේ පෝස්ට් හෝල් අනිවාර්යයෙන්ම පලංචි එමත් නැත්නම් ලීවර පලංචි හෝ ලී මැසි ඉදි කිරීම සඳහා පාවිච්චි කරේවා වෙන්න පුළුවන්. ඊගොට මම අපිට පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳව. ස්තූප ඉදිකිරීම පිළිබඳව මම සාකච්ඡා කරා. දැන් ඊගොට මම ප්‍රවේශ වෙන්න උත්සාහ කරන්නේ ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳව. ගොඩනැගිලි ඉදිකිරීමේදී පාදම් ඉදිකිරීමේ තාක්ෂණය අපට පැරණි ශිල්පීන්ගේ සම්තුල හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ අතරින් විශේෂයෙන් අපි හඳුනා ගන්නවා අනුරාධපුර යුගයේ ගොඩනැගිලි බොහෝමයක පාදම ඉදි කරන්නේ කළු ගලින්. මේ කළු ගලින් ඉදි කරන පාදම ඇතුලේ අපි දකිනවා ගොඩනැගිල්ල ඇතුලේ ගල් කණු රාශියක් සිටවලා තියෙනවා. මේ ගල් කණු බොහෝමයක් සමහර ගොඩනැගිලි වල ඉතා හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. සමහර ස්ථානවල ඒවා පෙරලිලා තියෙනවා. එතකොට මේ පාදම ඉදි කිරීම සඳහා පාදම වටා කාණුව කපලා ඒ කාණුව යටින් ගල් පුවරුවක් අතුරලා ඒ මත නැවතත් කළු ගල් වලින් විශේෂයෙන් බොරදම් සහිත කළු ගල් වලින් පාදම ඉහළට බැඳලා එතන සිට පාදමේ ඉහළ සිට තමයි ගඩොල් විත්තිය බැඳීම ආරම්භ කරලා තියෙන්නේ. ගල් කණු සිටුවීමේදී මේ ශිල්පීන් විශේෂ දෙයක් කරලා තියෙනවා. අපි ගල් කණුවේ හඳුනා ගන්නවා ඔපදමලා සකස් කරලා තියෙන කොටස. ඊට පස්සේ අපිට නොපෙනෙන කොටසක් පොළව යට තියෙනවා. ඒක අඩි 3-4කට වඩා වැඩි ගැඹුරක් දක්වා වලලා තියෙනවා. ඒ කොටස උන් සුමට කරලා නැහැ. එතනදී ඒ සුමට නොකරන ලද කොටස කිඳා බැසීම පාලනය කරන්න කණුවට වඩා වපසරියෙන් වැඩි කළු ගලක් පාදම් ගලක් විදියට දාලා තියෙනවා. මේ රූප සටහනේ
යට කොටසෙන් කණුවල දක්වලා තියෙන්නේ පාදම් ගල. පාදම් ගල චතුරස්‍රාකාරයටත් වෘත්තාකාර ආකාරයටත් දැකගත හැකි අවස්ථා පැරණි ගොඩනැගිලි ආශ්‍රයෙන් අපිට පෙන්වලා දෙන්න පුළුවන්. මේ තියෙන්නේ ජේතවන ව්‍යාපෘතියේ මයුර පිරිවෙන කියන ගොඩනැගිල්ලේ. තා හොඳ මට්ටමින් ආරක්ෂා වෙලා තියෙන ගොඩනැගිල්ලක් ගල් කණු. මේ ගල් කණු සිටුවන්න පාදම් ගල යොදාගෙන තියෙන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. මෙතනදී අපිට පැහැදිලි වෙනවා සෙන්ටිමීටර් 70ක විතර යටට විහිදෙන මේ කණුවේ යට කොටස පාදම් ගලක් මත තමයි තියලා තියෙන්නේ. ඒ නිසා මේ පාදම් ගල තියෙන නිසා මේ කණුව කිඳා බැසීම මේ සමීප දර්ශනයක් පාදම් ගල. ඒකම ගොඩනැගිලි පාදම් ඉදිකිරීමේදී මම ඔබට පැහැදිලි කරා යටින්ම දාන්නේ ශිලා පුවරුවක් කියන කාරණේ. කාණුව කපාගෙන ඒ කාණුවේ ශිලා පුවරුවක් අතුරලා ඒ මත ඉඳලා තමයි සමහර අවස්ථාවල කළු ගල් පාවිච්චි කරලා සමහර විට ගඩොල් පාවිච්චි කරලා බැම්ම ඉදි කරලා තියෙන්නේ. මේ දකින්නේ කළු ගල් පාදම මත ගඩොල් බැම්මක් ඉදි කරලා තියෙන පැරණි අවස්ථාවක්. මෙතනදී අපි දකිනවා ගොඩනැගිල්ලේ පාදම ඉදි කිරීම සඳහා කළු ගල් කිසිවක් පාවිච්චි කරලා නැහැ. මේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ගඩොල් විතරක් පාවිච්චි කරලා ඉදි කරලා තියෙන ගොඩනැගිල්ල. මේකත් අපි අනුරාධපුර ජේතවන විහාරය ඇසුරෙන් හඳුනා ගන්නා ගොඩනැගිල්ලක් කියලා පෙන්වලා දෙන්න පුළුවන්. මේකත් එවැනි ආකාරයේ පාදමක් රහිත ගොඩනැගිල්ලක්. ජේතවන ස්තූප සලපතර මළුවේ හඳුනාගෙන තියෙන මේ ගොඩනැගිල්ල මිහිඳු මහරහතන් වහන්සේගේ ආදානයේ සිදු කරපු තේරානම්බන්ද මාලකය විය හැකියි කියලා ආචාර්ය හේමරත්නායක විසින් පෙන්වලා දීලා තියෙනවා. මේකෙන් ලබාගත් ගඩොල් ක්‍රිස්තු පූර්ව 250ට කාල නිර්ණය වෙලා තියෙන නිසා සහ මේ ගොඩනැගිල්ල අභ්‍යන්තරයෙන් අලු සහ අඟුරු ලැබීම තුළ මේක ආදාහන මළුව විය හැකියි කියන උපකල්පනය ඇවිල්ලා තියෙනවා ඔව්විසි. එක්කම මේ පාදම් ඉදිකිරීම සඳහා කළුගල් යොදාගත් අවස්ථාවක් අපිට බටහිර ආරාම සංකීර්ණයේ සහ කිරලාගලින් දැක ගන්න පුළුවන්. මේ ඡායාරූපයේ තියෙන්නේ කිරලාගල පදානගරයක ඒ පාදම් නිර්මාණයට කැටගල් පාවිච්චි කරලා නිර්මාණය කර ගැනීම. මේ පාදම කළුගලින් හොඳින් නිර්මාණය කරලා තියෙන බටහිර ආරාමයේ පදානගරය. ඒකම අපි පස්සේ කාලේ වෙනකොට මේ පාදම් ඉදිකිරීමේ තාක්ෂණයට ටැම් පාවිච්චි කරලා ටැම් පිට බාල්ක යොදලා විහාර ඉදිකිරීම මහනුවර යුගයේ වෙනකොට අපි හඳුනා ගන්නවා. එතකොට මහනුවර යුගයේදී සත්තුන්ගෙන් වෙන හානි අවම කර ගැනීම සඳහා මේ ටැම් පිට විහාර ඉදිකිරීමේ තාක්ෂණය වුන් හඳුන්වනවා. ටැම් පිට විහාර ඉදිකිරීමේදී හරස් අතට සහ හරස් අතට යොදා ගන්නා බාල්ක මත දැව තට්ටුවක් නිර්මාණය කරලා ඒ දැව තට්ටුව මත කටුමැටි වරිච්ච වලින් බිත්ති බැඳීම තමයි සිදු කරලා තියෙන්නේ. මේ ඔබට දැකගත හැකි වන්නේ ආතරලියද්ද කන්ද පිට ප්‍රදේශයේ තියෙන එවැනි ටැම් පිට විහාරයක ඒ පාදම ලෑල්ලෙන් දැවින් ඉදි කරලා තියෙනවා. මේ ආකාරයට මේ පාදම් ගොඩනැගිලි වල විවිධ අයුරින් ඉදි කරලා තියෙන බව අපිට හඳුනා ගත හැකි වෙනවා. ඒකම ඊට පස්සේ අපිට වැදගත් කාරණය තමයි ශිලා සහ දැව ඉදිකිරීමේදී පාවිච්චි කරලා තියෙන වැද්දුම් තාක්ෂණය පිළිබඳ කරුණු විමර්ශනය කිරීම. වැද්දුම් තාක්ෂණය පිළිබඳ කතා කරද්දී අපිට කරුණු කිහිපයක් ඔබට පෙන්වලා දෙන්න පුළුවන්. මේ වැද්දුමකින් සිදුවෙච්ච කාරණයක් තමයි ඉදිකිරීමක් ශක්තිමත් භාවයේ තහවුරු කිරීම. අමතර බලයක් ලබා දීම ශක්තිමත් භාවයේ තහවුරු කිරීම. විසර යාම පාලනය. ඉදිකිරීමක සමබරතාවය ආරක්ෂා කිරීම කියන කාරණා වැද්දුම් තාක්ෂණය මගින් සිදු වෙලා තියෙනවා. පුරාණයේ ශිලාශ්‍රිත වැද්දුම් හඳුනා ගැනීමේදී අපිට ක්‍රම කීපයක් හඳුනා ගන්න පුළුවන් වෙනවා. එකක් තමයි කප්පිලි ක්‍රමය. එකක් තමයි කුඩුම්බි ක්‍රමය. අනිත් එක තමයි නිර්මක් සහිත කැපුම් කට්ටි ක්‍රමය. මේවා අපිට ගල් කුළුණු ආශ්‍රිතව, පොකුණු ආශ්‍රිතව, අමුණු හා පාලම් ආශ්‍රිතව, ඒකට පාදම් සහ බිත්ති ආශ්‍රිතවත් දැකගත හැකි වෙනවා. මේ ඔබ දකින්නේ කුඩුම්බි තාක්ෂණය පාවිච්චි කරලා පාෂාණ කණු නිර්මාණය කරලා තියෙන ආකාරය. මේ පාෂාණ කණුවේ ඉහළ දැකිය හැකි කුළුණේ හිස වෙනම නිර්මාණය කරලා තියෙනවා. ඔබට මේ ඡායාරූපයෙන් පේනවා කුළුණු වල ඉහළ කට්ටයක් දැකගත හැකි තැන්. මේ කට්ටයට සම්බන්ධ කරලා තිබිච්ච කුළුණු හිස වැටිලා තියෙනවා. කුළුණු හිසේ තියෙන සිදුරක්. ඒ සිදුරට
මේ කට්ටය බැසීම තමයි සිදු කරලා තියෙන්නේ. මේ කට්ටය තමයි කුඩුම්බිය කියලා අපි කියන්නේ. ඒකට කුඩුම්බිය මගින් කුළුණු හිස බද්ධ කිරීම මේ තාක්ෂණීය අවස්ථාවක් විදිහට පෙන්වලා දෙනවා. මේ වැනි ආකාරයට කුළුණු හිස් සම්බන්ධ කරලා තියෙන ගොඩනැගිල්ල. මේකත් මහා විහාරයේ තියෙන එවැනි ගොඩනැගිල්ල. මේ ඒ ගොඩනැගිල්ල ජේතවන විහාරයේ තියෙන ගරා වැටි තියෙන ගොඩනැගිල්ල අපිට ඒ කුඩුම්බි තාක්ෂණය හඳුනාගත හැකි අවස්ථාව. ඒකම අපි වෑද්දුම් තාක්ෂණයේදී තවත් දකින්න ලක්ෂණයක් තමයි මේ විවිධ වෑද්දුම් වර්ග අතර විශේෂයෙන් බාල්ක ක්‍රමයකට වෑද්දුම් නිර්මාණය කරලා තිනවා. එතනදී මේ ශිලා වෑද්දුම් අතර කළුදිය පොකුණ තියෙන මේ ගොඩනැගිල්ල තුලදී කණු සිටවලා ඒ කණු මත වපසාරියෙන් අඩු හරස් අතර දමන ලද බාල්ක දෙපසින් එන නැවත බාල්ක දෙකකට බද්ධ කරලා විසිර යාම පාලනය වන ලෙස මේ වැද්දුම යොදලා තිනවා මේ කළුදිය පොකුණේ මේ ලෙන් ආශ්‍රිත ඉදිකිරීම සඳහා. ඒකම විසිර යාම පාලනය සඳහා කුඩුම්බි තාක්ෂණය භාවිත කරපු අවස්ථාවක් අපිට ජේතවන ගල්ගරාදි වැට තුලින් දැක ගන්න හැකියි. මේ ගල්ගරාදි වැට තනි නිර්මාණයක් විදිහට අපිට පෙනුනට මේක කොටසින් කොටස සවි කර තියෙන නිර්මාණයක් විදිහට තමයි සිදු කරන්නේ. මෙන්න මේ ආකාරයට යට සහ පැත්තේ කුඩුම්බි වෑද්දීම සඳහා සිදුරු යොදලා මේ ගල් වැට නිර්මාණය කරලා තිනවා විසිර යාම පාලනය වන. ඒකම ගොඩනැගිලි වල අපි හඳුනා ගන්නවා මේ කණු සිටුවයින් පස්සේ ඒ කණු එහා මෙහා යාම පාලනය වීමටත් ක්‍රමවේදයක් පැරණි ශිල්පීන් යොදලා තිනවා කියන කාරණේ. මේ කණු චලනය පාලනය වීම සඳහා ඔබ මේ දකින ඡායාරූපයේ පහළින් දැකගත හැකි කණු දෙකක් අතර දාලා තියෙන පාෂාණ පුවරුව යොදාගෙන තියෙනවා ගොඩනැගිල්ල වටාම. එතකොට මේ කණුව දෙපසින් එන පීඩනය මගින් ඇලවි වැටීම පාලනය වීම සිදු කරලා තියෙනවා. එතකොට මෙවැනි ආකාරයේ තාක්ෂණික ක්‍රමවේද විශේෂයෙන් ගොඩනැගිලි ඒකම ඉහළ මහල් ඉදිකිරීමේදී විශාල ගල් කණු මත ඉහළ කොටසේ යම් ආකාරයකට කට්ටයක් කපලා ඒ කට්ටය හරහා බාල්ක යොදලා උඩු මහල් ඉදිකර බවට සාධක අපිට හම්බ වෙනවා. ඒ සඳහා හොඳම නිදර්ශනය අපිට තියෙන්නේ අබේගිරි විහාරයේ රත්නප්‍රාසාදය කියන පොහොයගේ. මේ පොහොයගේ මහල් කිහිපයකින් යුක්තව තනලා තියෙනවා. මේ ඉහළ මහල් දැවයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට පහළ මහල ගල් කණු සිටවලා ඒ ගල් කණු මත හරස් ලී බාල්ක වලින් දැව තට්ටුවක් මත ඉදිරි මහල් නිර්මාණය කරනවා. ඒකම උඩු මහල් නිර්මාණය කිරීමේදී විශේෂයෙන්ම අපි වර්තමානයේ පාවිච්චි කරන කොන්ක්‍රීට් ක්‍රමයට සමාන ක්‍රමයක් පාෂාණ වලින් පැරණි ශිල්පියා පාවිච්චි කරලා තියෙනවා. මේ දකින්නේ බටහිර ආරාමයේ බටහිර ආරාමයේ පදානගර සංකීර්ණයේ පදානගරයට පිවිසීමට සකස් කරලා තියෙන දොරටුවක්. මේ දොරටුවේ ඉහළ උඩුමහලක් තිබිච්ච බවට තමයි සාධක අපිට හඳුනගත හැකි වෙන්නේ. මේ උඩුමහල නිර්මාණය කිරීම සඳහා ගල් පුවරු වලින් මේ ආකාරයට සිරස් අතර සිටවන ලද ගල් පුවරු මත හරස් අතර යොදන ලද බාල්ක ගල් පුවරු දාලා ඒ මත ගල් පුවරු යොදලා එතනින් උඩ ගොඩනැගිල්ල ඉදිකර බවට තමයි මේදී හඳුනාගන්නේ. එක්කම මේ ගෙඩිගේ සම්ප්‍රදාය ගොඩනැගිලි ඉදිකිරීමේදීත් මේ ආකාරයේ ක්‍රමවේද පාවිච්චි කිරීම අපිට නාලන්දා ගෙඩිගය ඒකම පොළොන්නරුවේ තියෙන ශිව දේවාල ආදී ගොඩනැගිලි රාශියකින් හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන්නේ බරොස් මණ්ඩපය කියලා සැලකෙන එවැනි තවත් මහල් ගොඩනැගිල්ලක් අබේගිරි විහාරයේ දැකගත හැකියි. අපි දකින්න තවත් විශේෂ නිර්මාණයක් තමයි වටදාගය. මේ වටදාගය නිර්මාණය කිරීමේදී අපි දකිනවා කණු සිටුවලා මේ වටදාගය ආවරණය වහලකින් ආවරණය කරලා නිර්මාණය කිරීම ස්තූපය ආවරණය කරලා නිර්මාණය කිරීම. දැනට අපිට මේ සඳහා නිදර්ශනයක් සපයා ගත හැකි ගඩලාදෙණියේ තියෙන වාහල් කඩවල් වලින් ගඩලාදෙණියේ තියෙන වටදා ගේට සමාන ආකෘතියන්ගෙන්. නමුත් පැරණි කාලේ මේ ස්තූප වටා ස්තූපාරාමයේ ලංකාරාමයේ වැනි ස්තූප මෙන්ම අඹස්තල දාගබ තුලත් මෙවැනි ආකාරයේ වටදාගෙවල් අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඒකට මේ වටදාගය නිර්මාණය කිරීමේදී වහල නිර්මාණය කිරීමට මේ කණු මත කුඩුම්බි සහිත කණු මත දැව බාල්ක යොදලා
ගෝලාකාර හෝ කේතුකාකාර වහලක් නිර්මාණය කරගත්ත බවට තමයි උගතුන්ගේ මතය. අපි ඒක පෙන්වුවොත් ගෝලාකාර වහලක ආකෘතිය මෙන්න මේ ආකාරයෙන් නිර්මාණය කර තියෙන ඇතයි කියලා පෙන්වලා දෙන්න පුළුවන්. ඒකම පාලම් ඉදිකිරීමේ තාක්ෂණයේදීත් මේ කුඩුම්බි තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා. පාලමේ යට කොටසේ ගල් කණු සිටුවා හරස් අතර බාල්ක සකස් කිරීමට ඒ බාල්ක මත නැවතත් ගල් පුවරු ඇතරීමක් සිදු කරලා තියෙනවා. බර දරා ගැනීමට හැකිවන ලෙස ගල් පුවරු එහා මෙහා නොයන ලෙස මේ ආකාරයට. පාලමේ ගල් කණු සිටුවීමේදී ඉහළ බාහල්ක රැඳවීම සඳහා කුඩුම්බි තාක්ෂණය පාවිච්චි කර බව අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. යාන්වයි කරණි ගල් පාලමේ මේ ගල් කණුවේ කුඩුම්බිය ඒක මේ කුඩුම්බිය සවිවීම සඳහා කපන ලද කට්ටය මේ ගල් කණුව තුලදී අපිට දැක ගන්න හැකියාව තියෙනවා. මීට අමතරව දැවගොඩ නැගිලි ඉදිකිරීමේදීත් විශේෂයෙන් මේ වැද්දුම් තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා. දැවගොඩ නැගිලි හඳුනා ගැනීමේදී අපිට ප්‍රධාන වශයෙන් අඳෝවිව්වය, ඒ කියන්නේ පාදම සහිත කොටස, කණු සහ ඉහළ විව්හය, එහෙමත් නැත්නම් උපරි විව්හය අපිට මේ බාල්ක සහ වහල තුලින් හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. මහනුවර යුගය තුල තමයි මේ දැව සාම්ප්‍රදායික දැව කර්මාන්තය සම්බන්ධයෙන් අපිට තොරතුරු හම්බෙන්නේ. විශේෂයෙන්ම මේ ආශ්‍රිතව අපි කතා කරනකොට දැව වැද්දුම් ගණනාවක් අපිට තියෙනවා. ඒ දැව වැද්දුම් ගණනාව රූපසටහනක ආශ්‍රයෙන් මාහට මෙහිදී විස්තර කිරීමට අවකාශයක් නොමැතිවත් ඒකේ පාවිච්චි කරලා තියෙන මේ වැද්දුම් ක්‍රමවේද පිළිබඳ පැහැදිලි කිරීමක් මා විසින් සිදු කරනවා. එහිදී මූලික වශයෙන්ම මේ පැරණි දැව වඩුවන් පාවිච්චි කරලා තියෙන එක වැද්දුම් ක්‍රමයක් තමයි කිඹුල් තල්ල විදියට හඳුන්වන වැද්දුම් ක්‍රමය. ඒ කියන්නේ කිඹුලාගේ කටක ආකාරයට බාල්ක දෙක වර්ගලා තියෙන ආකාරයට. අනිත් එක තමයි මේස මූට්ටුව කියලා අපි හඳුන්වන ඊටාත්ම සංකීර්ණ වැද්දුම් ක්‍රමය. ඒකම තන් ඇන් ග්‍රූ කියලා දිව සහ උගුර විදියට තියෙන වැද්දුම් ක්‍රමය. ඒකම ඇන මූට්ටු ක්‍රමය. සහ මේ පේකඩ සකස් කිරීම සඳහා පාවිච්චි කරන වැද්දුම් ක්‍රමය වෙන බක්කය කියන වැද්දුම් ක්‍රම මේ දැව වඩුවන් පාවිච්චි කරලා තියෙන බවට අපිට මහනුවර යුගයේ තියෙන දැව ගොඩනැගිලි ආශ්‍රයෙන්ුත් හඳුනා ගන්න. මේ මහනුවර යුගයේ ඇම්බැක්ක දේවාලයේ ඒ දැව ආශ්‍රිත වැද්දුම් දක්නට ලැබෙන වහල ආශ්‍රිත ඒකම මඩොල් කුරුපාව හීලීය ආදී වැද්දුම් ක්‍රම මගින් මේ දැව වඩුවා විසින් පැරණි මේ ගොඩනැගිලි ඉතා අලංකාර ලෙස තියෙනවා. පේකඩ ආශ්‍රිත දකින්න හම්බෙන බක්කයස් කියන වැද්දුම් ක්‍රමවේදය. ඇම්බැක්ක දේවාලය මහනුවර මගුල් මළුව මේ ආකාරයේ ගොඩනැගිලි සඳහා අපි දැව පාවිච්චි කරලා දැව වැද්දුම් ක්‍රමවේදයක් හඳුනා ගන්න අතරතුරම ඊට පස්සේ අපි පැහැදිලි කරන්න ලෑස්ති වෙන්නේ මේ බිත්ති ඉදිකිරීමේ තාක්ෂණය පිළිබඳව. ගොඩනැගිලි වල බිත්ති ඉදිකිරීමේ තාක්ෂණයේදී අපි දකිනවා ස්තූප ආශ්‍රිතව වටපවුරක් ඉදි කරලා තියෙනවා. මේ වටපවුර ඉදිකිරීමේදී දෙපසින් කළුගල් අල්ලලා මැද ගඩොල් පුරවලා නිර්මාණය කිරීම තමයි දැක ගන්න හැකි වෙන්නේ. එතකොට මේ ගඩොල් පාෂාණ පුවරු දෙපසින් ඉහළට එසවීමේදී එහෙම නැත්නම් බිත්තිය බැඳීමේදී ඒ පාෂාණ පුවරු වල එන මූට්ටු එකිනෙක සම්බන්ධ වෙන ආකාරයට යොදාගෙන නැහැ. ඒක එකිනෙක පන්නා නිර්මාණය කිරීම මේ ඡායාරූපෙනුත් ඔබට දැකගත හැකි වෙනවා. ඒකම එතනින් ගොඩනැගිලි වල බිත්ති බැඳීම සඳහා ගඩොල් මාධ්‍යයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. මැටි බදාම උපයෝගී කරගෙන මේ ගොඩනැගිල්ලේ පාදම වටා සම්පූර්ණයෙන්ම ගඩොලින් බිත්ති බැඳලා හුණු කපරාරු කරලා මේ ගොඩනැගිලි අලංකාර ආකාරයේ පැරණි යුගයේදී පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. අනුරාධපුරයේදී ගොඩනැගිලි වල බිත්ති බැඳීම සඳහා පුලුස්සන ලද ගඩොල් හා මැටි මාධ්‍ය බන්ධන මාධ්‍ය විදිහට පාවිච්චි කරලා තිනවා. ඒ තාක්ෂණයේදී මැටි දියවීම වැළැක්වීම සඳහා හුණු බදාම හුණු වැලි කපරාරුවකින් බිත්ති ආවරණය කරලා තිනවා. නමුත් පොළොන්නරු යුගයේදී ගඩොල් පාවිච්චියේ බහුල ව්‍යාප්තියක් භාවිතයක් අපි අනුරාධපුරයට වඩා දකිනවා. ඒකෙදි පුලුස්සන ලද ගඩොල් වල බන්ධන මාධ්‍ය මැටි වෙනුවට හුණු වැලි බදාමේ එකතු වෙනවා. විශේෂයෙන්ම
ගෙඩිගේ සම්ප්‍රදායේ ගෝලාකාර ආකෘතියේ වහල නිර්මාණය වන නිසා ගඩොලින්ම නිර්මාණය වන වහල නිසා මේ වගේ බිත්ති ඝනකම ඉතාමත් ඝන ආකාරයෙන් හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ බිත්ති බැඳීමට මැටි මාධ්‍ය වෙනුවට කුණු ඇලි මාධ්‍ය බන්ධන මාධ්‍ය විදිහට පාවිච්චි කරනවා. මේ ගෝලාකාර ආකෘතිය ගැනීමේදී මේ නිදර්ශනයෙන් ඔබට පැහැදිලි වෙනවා ඒ ගඩොල් බැඳීමේදී ශක්තිමත් බන්ධන මාධ්‍යයක් අවශ්‍යයි. ඒ නිසා තමයි පොළොන්නරු ශිල්පියා විසින් කුණු බදාමය පාවිච්චි කිරීම. මේ ඒ කුණු බදාම පාවිච්චි කර තියෙන අවස්ථාව. ඒකම පොළොන්නරු ඔය පරාක්‍රම බහුව මාළිගය තුලින් මේ ගඩොල් පිටිය තුල හුණු වැලි සහිත කපරාරුවත් එක්කම උඩුමහල් නිර්මාණය කිරීමේදී බිත්ති අතර දැව කඳන් සහ දැව බාල්ක භාවිතා කර බවට ඉදිකිරීම තාක්ෂණයේදී අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවා. මේ වගේ මහල් සියල්ලම දැව තට්ටුවක් මත හරස් බාල්ක මත ඉදිකර බවට තමයි සාධක තියෙන්නේ. මහල් කිහිපයක් මෙහි පැවතිච්ච බවට අපිට උපකල්පනය කරන්න පුළුවන් මේ ගොඩනැගිල්ලේ ඉතුරු වෙලා තියෙන පුරාවිද්‍යා සාධක. මහනුවර යුගයේ වෙන විට මේ ආකාරයට නිර්මාණය වෙච්ච ගොඩනැගිල්ල වල බිත්ති බැඳීමේ තාක්ෂණය කටුමැටි වරිච්ච බිත්ති බැඳීමේ තාක්ෂණයකට පරිවර්තනය වෙනවා. ඒ බව අපිට ටැම්පිට විහාර රාශියකින් හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඒකම රජුගේ මාළිගයේ පවා මැටි මාධ්‍ය පාවිච්චි කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ තාක්ෂණයේ වන විපරිණාමයන් ඒ කාලයේ තත්කාලය තුලදී සමාජයේ පවතින දේශපාලන ආර්ථික ක්‍රියාදාමයක් මත සිදුවන්නා වූ ක්‍රියාදාමයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. මේ ආකාරයට මේ තාක්ෂණික ක්‍රමවේද විවිධ ආකාරයෙන් සම්ප්‍රදායිකව අපේ රටේ එක් එක් යුගයන් තුලදී ක්‍රියාත්මක වෙච්ච බව ඔබට මෙතනදී පැහැදිලි කරලා දෙන්න. මේ ටැම්පිට විහාර එකම බ්‍රිතාන්‍ය රාජධානී බ්‍රිතාන්‍ය පාලන සමය වන විට යටත් විජිත යුගයේදී අපේ රටේ වාස්තු විද්‍යාවේ ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණයේ සුවිශේෂ වෙනස්කමක් දකින්න හම්බෙනවා. එහිදී බ්‍රිතාන්‍ය සහ ලංකාවේ දේශීය වාස්තු විද්‍යාවේ සම්මිශ්‍රිත ගොඩනැගිලි ඉදිකිරීමේදීත් වහල ගඩොලින් නිර්මාණය වෙන නිර්මාණ හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. මේ ඔබ දකින්නේ මහනුවර ප්‍රදේශයේ අත්තරගම ස්ථානයේ තියෙන පැරණි පිළිමගයක්. මේ පිළිමගය නිර්මාණය කිරීමේදී විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාවත් දේශීය ශ්‍රී ලංකා වාස්තු විද්‍යාවත් සම්මිශ්‍රණය කරලා මේක සකස් කරලා ඒකම ගබඩා ගොඩනැගිලි ආදී දේවල් ඉදිකිරීමේදී ඒ බ්‍රිතාන්‍ය යුගයේ තිබිච්ච සම්ප්‍රදායන් අපේ රටේ ස්ථානවල ගබඩා වගේ තැන්වලදී ගෙවල් ආශ්‍රිතව මේ ආකාරයට මේ පැරණි ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණික ක්‍රමවේද රාශියක්, වැද්දුම් ක්‍රම රාශියක් දැව හෝ ශිලා ආශ්‍රයෙන් ඔබට පෙන්වලා දීලා තියෙනවා. ඊගාවට මම මෙතනදී සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ ශිලා විභේදන තාක්ෂණික ක්‍රියාවලිය ගොඩනැගිලි වලදී භාවිත තියෙන ආකාරය. ශිලා නිර්මාණ තාක්ෂණයේදී මා කලිනුත් මේ කාරණය පැහැදිලි කරා. විශේෂයෙන්ම මුල් ඓතිහාසික යුගයේ ඉඳලා මේ ශිලා විභේදනය කරගන්න වාණි තාක්ෂණය පාවිච්චි කරලා මෙවැනි සිදුරු සකස් කර ගැනීමක් සිදු කරලා තියෙනවා. මේ මූලික සිදුරු විද ගැනීමෙන් පස්සේ ලෝහ පාවිච්චි කරලා මේ සිදුරු ඇතුළට ගල් කූඤ්ඤ ලෝහයෙන් තැනු වාණි ගල් කූඤ්ඤය යොදලා ඒ ගල් කූඤ්ඤ මිටියෙන් තද කර ගැනීම තුළ සිදුරු දෙකක් අතර තියෙන කිඩැස අතර විභේදනයක් සිදු කරලා මේ පාෂාණ පුවරුව හෝ පාෂාණ කණුව ලා තියෙනවා. මේ තියෙන්නේ එවැනි ගල් යකඩ තාක්ෂණය ගැන පැහැදිලි කර නිසා මේ ආශ්‍රිත ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු මීට පෙර දේශනාවේදී මා ඔබට පැහැදිලි කරලා තියෙනවා. ශිලා විභේදන ක්‍රියාවලියේදී මේ යකඩ තාක්ෂණය ලෝහ තාක්ෂණය අපිට අතිශයින්ම වැදගත්. ශිලා විභේදනය කරපු ස්ථානය ඒකම මූලික සිදුරු විද ගැනීමේ අවස්ථාව. මෙතනදී අපි ද්විතීයික හැඩ ගැනීම විදිහට කටු පාවිච්චි කරලා පාෂාණ සුමට යොදා ගන්නා ලද සාම්ප්‍රදායික ශිල්පීන් යොදාන අලංකාර නිර්මාණ ඒකම ජල කාණු සහ ජල නල ඉදිකිරීමේ තාක්ෂණයත් පුරාණයේදී අපිට මේ හඳුනාගත හැකි සුවිශේෂී ක්‍රමයක් වෙනවා. ජල පරිභෝජන අවශ්‍යතාවය මානව සමාජයේ ප්‍රචලිත වීමක් සමගම ඒවා කළමනාකරණය කිරීමටත් ප්‍රවාහනය කිරීමටත්
පැරණි යුගයේ අය මැටි නල පාවිච්චි කරලා තියෙනවා. මේ ඡායාරූපයෙන් දකින්නේ වර්තමාන නාගරික සමාජයකට අවශ්‍ය කරන නලයක ප්‍රමාණයටම සකස් කරගන්නා ලද මැටි නලයක පැරණි නිදර්ශනයක්. ජේතවනයෙන් හම්බෙන මේ මැටි නලය වැවකට සම්බන්ධ කරලා ජලය පරිවහනය සඳහා යොදාගත් බවට තමයි. ඒකම ජලය කළමනාකරණය කිරීමේදී භූගත උමන් මාර්ග ඔස්සේ විවිධ ආකාරයට ජල කාණු නිර්මාණය කරලා ඒ ඔස්සේ පරිවහනය කර බවට සාධක අනුරාධපුර ඇතුළු නගරයේදී අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. මේදී තාක්ෂණයේ විදියට ගඩොලින් කාණුව බැඳලා එය වැසීම සඳහා කළුගල් ආවරණයක් ඉහළින් යොදා ගැනීම හඳුනාගත හැකියි. මේ තියෙන්නේ ඇතුළු නගරයේ එවැනි සංකීර්ණ ජල පරිවහන අවස්ථාවක් වෙනුම්. ඒකම ජල කළමනාකරණයේදී අපි හඳුනා ගන්න තවත් තාක්ෂණික ක්‍රමයක් තමයි බිසෝ කොටුව. වාරි තාක්ෂණය පිළිබඳ කොටසේදී ඔබට මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට හැකි වෙයි. ඒකම අපිට මේ ගොඩනැගිලි ආශ්‍රිතව විශේෂයෙන් පොකුණු ආශ්‍රිතව ජල කළමනාකරණයේදී හඳුනාගත හැකි තාක්ෂණික ක්‍රමයක් තමයි පිරිපහදු තාක්ෂණය. මේ පිරිපහදු තාක්ෂණයේදී මෙවැනි පිරිපහදු නිර්මාණය කරලා ජල පෙරීමකට ලක් කරලා තමයි පොකුණ තුලට අරගෙන තියෙන්නේ. මේ කුට්ටම් පොකුණේ තියෙන ජල පිරිපහදුව. ඒකම අපිට පිරිපහදු තාක්ෂණය ගැන කතා කරනකොට විහාර ආශ්‍රිතව හමුවන කැසිකිලි වැසිකිලි පද්ධතිය, ජන්තාගර පද්ධතිය ආදී තුලනුත් මේ පිරිපහදු ක්‍රමය ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපද්‍රව්‍ය පරිසරයට බැහැරවීමේ ක්‍රියාවලිය වෙනුවට අපද්‍රව්‍ය කළමනාකරණය කරලා පිරිසිදු කරලා පරිසරයට මුදා හැරීමේදී කැසිකිලි වැසිකිලි පද්ධතිය තාක්ෂණිකව පාවිච්චි කර බවට හඳුනා ගැනීමට හැකියි. මේ එවැනි කැසිකිලි වැසිකිලි පද්ධතිය මෙවැනි ආකාරයේ මුත්‍රා මුට්ටි භාවිතා කිරීම තුළ පිරිපහදු ක්‍රමය එහෙම නැත්නම් අපද්‍රව්‍ය පෙරීමට සැලැස්වීම තුළදී මේ මුට්ටි ඇතුලේ වැලි අඟුරු ගඩොල් කැබලි වගේ දේවල් දාලා පොළවට පිරිසිදු ජලය එකතු වෙන ලෙස පිරිපහදු තාක්ෂණයක් මේ ගොඩනැගිලි ආශ්‍රිතව හඳුනාගව ලැබෙනවා. ඒකම මේ ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණය පිළිබඳ ඔබට තවදුරටත් වැඩි විස්තර සපයා ගැනීම සඳහා මෙන්න මේ ග්‍රන්ථ ඔබට පරිශීලනය කිරීම තුළින් වැඩි අවබෝධයක් ලබාගත හැකියාව තියෙනවා.